හරි අපි පටන්ගම එතකොට බලමු අපි ගිය සතියේ අපි කරේ කම්පියුට ලැංවේජස් ගැන කර හරි පෝග්‍රම් ට්‍රන්ස්ලේෂන් ගැන කර මොනවද හයිලව ලැංවේජස් මිඩලව ලැංවේජස් ලෝලව ලැංවේජස් කියන මොනවද ගැන කියන එක කර ඊට පස්සේ සෝස් කෝඩ් එකක් කියන්න මොකක්ද ඔබ්ජෙක්් කොඩ් එකක් කියන්න මොකක්ද මොනද මේ ට්‍රන්ස්ලේටර්ස් ගැන කතා කර කම්පයිල එකක් ඉන්ටප්‍රිට එකක් කියන්න මොකක්ද ආපහු ඇසෙම්බල එකක් කියන්න මොකක්ද ලිංක එකක් කියන්න මොකක්ද පසේ ඉන්ටිග්‍රේට ඩිවලොප්මන්ට් එන්වරමන්ට එකක් කියන්නේ මොකක්ද කියන ගොන්න තේන්ට එක තමයි කතා කර ගෙසදේ මෙතනින් පස්සේ දැන් තනි කර මේ අපි ඉගෙන ගන්න කෝඩි කෝඩින් ඉගෙන ගන්න කලින් අපි විස්සල්ලා බලමු මොකක්ද මේ Python ප්‍රෝග්‍රෑම් එකේ තියෙන ලක්ෂණ ටිකක් මොනවද කියලා අපි බලමු Python is an easy to learn powerful programming language Python කියන්නේ හරි lazy language එකක් හරි මේක ටක් ගාලා ඉගෙන ගන්න පුළුවන් ගොඩක් පවර්ෆුල් කියලා කියන්නේ සමහර ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් තියෙන අපිට සමහර ෆන්ක්ෂන් සිද්ධ කරන්න බැරි ඒවා ඉතින් Python කියන්නේ එහෙම නෙවෙයි ගොඩක් අර අපි කියන්නේ ඒක මොකද ඔක්කොම ටික අපිට බිල්ඩ් කරගන්න පුළුවන් ඕනම දෙයක් කියන්නේ ඕනම ලොජික් එකක් ඉතා පහසුවෙන් ගොඩනගා ගන්න පුළුවන් මේ Python වල no variable no data type declaration necessary dynamically type සමහර programming languages ගත්තොත් එහෙම ඒ programming language එකේ අපි මොනවා හරි මුලින්ම කරන්න ඕන විචල්‍ය මුලින්ම හඳුන්වලා දෙන්න ඕන හරි ඊට පස්සේ විචල්‍ය වලට අදාළ data type එක මුලින්ම මොකද්ද කියලා හඳුන්වලා දෙන්න ඕන මුලින්ම එතකොට ඔය data types හඳුන්වලා දීලා තමයි පස්සේදී අපි ඒ variable use කරන්න පුළුවන් වෙන්නේ අපිට Python වල එහෙම අපිට උලදී data type එකයි මේ මොන හරි විචල්‍යයක් variable එකක් හඳුන්වලා දීලා ඒකේ data type එක කියන්නේ මේකයි ඔහම බොරුවට හඳුන්වන්න ඉන්න ඕනේ කෙලින්ම එකපාරින්ම අපිට ගන්න පුළුවන් x සමානයි 25 කියලා ගන්න පුළුවන් නැත්තම් වෙන ඒවා ගත්තොත් එහෙම මම මේ normally කරලා පෙන්නන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මෙහෙම හිතන්නකෝ දැන් හිතන්න මම මගේ වයස හඳුන්වන්න යනවා හරි දැන් Python වල නම් 8 සමානයි මොකක් හරි 25 මේ කොහොම දාන්න පුළුවන් හරි ඒ Python වල සමහර ඒවා එහෙම බෑ integer age සමානයි 25 ඔන්න ඔය විදිහට මේ data type එකත් මේක පෙන්වන්න ඕන මුලින්ම වෙන programming language වල නමුත් මේ Python වල මේ data type එක අර්ථ දක්වා ඉන්න ඕනේ නැහැ කෙලින්ම 8 සමානයි 25 කියලා වගේ එකක් ගන්න පුළුවන් ඒකයි කියන්නේ no variable no type of the variable type declaration is necessary dynamically type කියලා කියන්නේ අපි ඒ වෙලාවට තව එකක් හරිද හොඳ එකක් දැන් මම 8 සමානයි 25 කියලා ගහුවා ඔන්න ඔහොම දුන්න ගමන් Python අඳුර ගන්නවා right age කියන එකේ ඒ data type එක integer කියලා එයා හඳුර ගන්නවා හරි මම දුන්නොත් එහෙම age සමානයි මෙහෙම දුන්නොත් එහෙම 25.8 කියලා හරි ඔහොම දුන්නොත් ටක් ගාලා Python අඳුර ගන්නවා age කියන එකේ data type එක float කියලා අඳුර ගන්නවා හරි මෙහෙම දැම්මොත් එහෙම age සමානයි 1 year හරි මොකක් හරි ඔහොම දුන්නොත් එහෙම ටක් ගාලා Python අඳුර ගන්නවා age කියලා කියන්නේ age කියන එකේ data type එක අපි මේවට කියන string one data type ඉස්සරහට කරනවා මේවට මේ වගේ වට කියන අපි string කියලා කියනවා හරිද right අපි බලමු මේ ඉස්සරහට මේ මෙතනින් කියන්නේ ඒක අපි මේ Python වල මොන හරි data type එකක් variable එකක් initialize කරද්දි අපි ඒක හඳුන්වන්න ඉන්න ඕනේ නැහැ. කෙලින්ම අපිට ඒ variable එකට අදාළ value එක assign කරන්න තියෙනවා. කෙලින්ම Python විසින්ම අඳුර ගන්නවා මොකද්ද මේ variable එකට තියෙන මේ variable එකේ data type එක මොකද්ද කියලා අඳුර ගන්නවා. ඊට පස්සේ case sensitive variables. හරිද? case sensitive variables කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඒ කියන්නේ අපි variable එකක් අර්ථ දක්වනවා නම් මම මෙහෙම ගත්තොත් හරි name සමානයි අජිත් කියලා දාලා හරි ඊට පස්සේ මම name සමානයි සමන් කියලා ගන්නවා හරි දැන් මෙතන මේ බලන්න මේකේ මේ කැපිටල් අකුර වෙනස් වෙලා name එකේ n අකුර වෙනස් වෙලා දැන් මෙතනින් අර්ථයන් දෙකක් වෙනස් variable දෙකක් තමයි අතර මෙතන represent කරන්නේ මොකද දැන් එකම නම වුණාට case sensitive variable case sensitive කියන්නේ capital simple ભેදයක් තියෙනවා බලන්න එතකොට මේ මෙතන name එකේ මෙතන දෙකක් කියන්නේ variable දෙකක් ඇත්තට මෙතන තියෙන්නේ මොකද capital simple වුණා කියලා සායක සමාන අකුරු ටික සමාන වුණා කියලා variable දෙක සමාන වෙන්නේ නැහැ ඒක තමයි කියන්නේ case sensitive variables කියලා කියන්නේ ඒකයි right ඊළඟ එක බලන්න indentation of four characters used for block structures මෙන්න මේකේ මේ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් උදාහරණයක් ගමු Java වගේ program එකක් Java වගේ program එකක් ගන්නකොට අපි සාමාන්‍යයෙන් හිතන්න මේක මේ condition ඔයගොල්ලෝ තාම දන්නේ නැහැ
අපි ඔන්න while loop එකක් ලියනවා. while x කුඩායි 98 වන තුරු කියලා ලියලා හරි ඊට පස්සේ මෙන්න මෙහෙම මෙහෙ වරහණක් ඕපන් කරනවා ඊට පස්සේ වරහණක් ක්ලෝස් කරනවා. මේක ඇතුලේ මෙහෙම ඉන්නේ ස්ටේට්මන්ට් ලියනවා. හරි එතකොට මේකේ මේ while condition එකට අදාළ වෙන්නේ හරි මේ while condition එකට අදාළ වෙන්නේ මේ වරහන් දෙක ඇතුලේ ආපු කොටස විතරයි. හරිද? වරහන අනිවාර්යයෙන් තියෙන්න ඕන. ඒකෙන් තමයි identify කරගන්නේ මේ while condition එක ඇතුලේ පවතින කොටස මොකක්ද කියන එක. නමුත් Python වල ආවට පස්සේ මොකද වෙන්නේ? එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. හරි? Python වල අපි මොකද කරන්නේ? වරහන් දාන වෙනුවට ටැප් කරනවා. ටැප් කරලා මේම condition ටික ලියනවා. හරි? ටැප් කරනවා condition ටික ලියනවා. ටැප් කරනවා condition ටික ලියනවා. හරි? එතකොට Python අඳුරගන්නේ මේ ස්ටේට්මන්ට් එකට ටැබ් වෙලා තියෙන දේවල් ටික තමයි එයාගේ ඇතුලේ තියෙන්නේ කියලා. හරි? හරියටම මේ while loop එක මේ එකමමයි මේක මොකද කරන්නේ මේ වරහන් දාලා තියෙනවා. හැබැයි Python වල මෙහෙම වරහන් පාවිච්චි කරන්න බෑ. වරහන් වෙනුවට මොකද කරන්නේ මේ ටැබ් කරනවා. ටැබ් නැත්නම් මෙතන ස්පේස් 4 2 3 4යි. indentation space characters block structures. indentation for characters. හරි? එකෝ characters 4ක් හරි මේක සමහරට මේ ටැබ් එක දීලා තියෙන characters 8ක් එන්න දීලා තියෙන. හරි? මෙහෙම Python වල මුලින් ඉඳලා characters 4ක් indent වෙලා තිබුණොත් ඇති. මෙතනින් තමයි අඳුරගන්නේ මේ while condition එක ඇතුලේ තියෙන්නේ මෙන්න මේ ටිකයි කියලා අඳුරගන්නේ ඒකයි. හරි? ඊට පස්සේ බලන්න program extension සාමාන්‍යයෙන් අපි Python file එකක් ලියලා ඒක save කරන්නේ .py වලින් තමයි save කරන්නේ. ඊපස්සේ open source කියලා කියන්නේ මේ Python කියන ඒවාට අපිට වෙනම license ගන්නවත් හරි මේකට මේ අයිතිකාරයෙක්වත් එහෙම නැහැ. මේක මේ ලෝකේ හැමෝම අතින් දිනු වෙලා ආපු language එකක් තමයි මේ Python කියලා කියන්නේ. high level language එකක්. දැන් මතකද high level language කියන්නේ මේක මිනිසාට ඉතාමත්ම සමීපයි. හරි? බලන්න. දැන් මේ පොඩි ටික සමහර විට ඔයගොල්ලෝ ඉස්කෝලේදීත් ඉගෙනගෙන ඇති. හරි? සමහර විට ඔය එක තව ක්ලාස් වලිනුත් අහලා ඇති. right. බලන්න ඊළඟට අපි තව ලක්ෂණ ටිකක් ඉගෙන ගමු. මොකද්ද මේ Python වල තියෙන අනිත් ලක්ෂණ කියන්නේ. බලන්න. expressive. Python කියන්නේ ගොඩක් expressive language එකක්. expressive කියලා කියන්නේ වඩාත් විස්තරාත්මකව අපිට ඕනම දෙයක් කියන්න පුළුවන් language. මේක මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. හරි. දැන් හිතන්න මම උදාහරණයකින් මෙහෙම ගන්නවා. හරි. right. නිකමට ගත්තොත් බලන්න සිංහල හා අපි හැමෝම දන්නවා සිංහලත් දන්නවා ඉංග්‍රීසිත් දන්නවා. හරි. නිකමට කියන්න බලන්න මේ සිංහල ඉංග්‍රීසි වලින් වඩාත්ම විස්තරාත්මක භාෂාව මොකක්ද? විස්තරාත්මක භාෂාව කියන්නේ ඕනම දෙයක් ඒකෙන් විස්තර කරන්න පුළුවන්. නිකන් කියන්න බලන්න මේ සාමාන්‍ය දැනීම. හරි? කියන්න බලන්න මොකක්ද මේ සිංහල සහ ඉංග්‍රීසි භාෂාව ගත්තොත් වඩාත්ම විස්තරාත්මකව භාෂාව. බලන්න දැන් සිංහල භාෂාවේ හරිද? ඔයා කියලා කියන්න ඉංග්‍රීසි වල තියෙන වචනේ මොකක්ද? you කියන එක. හරිද? එතකොට සිංහල භාෂාවෙන් උඹ කියලා කියන්න. එතකොට ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචනේ මොකක්ද? ඒත් you කියන එකම තමයි. තේරුණාද? එතකොට මේ බලන්න දැන් අර ගොඩක් වෙලාවට ඉංග්‍රීසි භාෂාවේ තියෙන දේවල් වල හැඟීම් ප්‍රකාශ වෙන්නේ නැහැ. තේරුණාද? උන් එක හිතලා බලන්න. හරිද? සිංහල භාෂාවේ මම යාළුවෙක්ට ඔයා කියලා කතා කරනකොටයි මම යාළුවෙක්ට උඹ කියලා කතා කරනකොටයි ඒ මොනවද අපි කියන්නේ හැඟීම් දෙක වෙනස්. දැන් ඔය හැඟීම අපිට ගන්න බෑ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ. ඒගොල්ලොන්ට තියෙන්නේ you කියන වචනේ විතරයි. දැන් බලන්න අපිට සිංහල ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ තියෙන ඕනම දෙයක් සිංහල ලැන්ග්වේජ් එකෙන් අපිට සිංහලෙන් අපිට විස්තර කරන්න පුළුවන් හොඳට. නමුත් සිංහල වල තියෙන ඕනම දෙයක් ඉංග්‍රීසි වලින් විස්තර කරන්න බෑ. තේරුණාද? එතකොට ඒ කියන්නේ උත්තර වඩාත්ම විස්තරාත්මක භාෂාව වෙන මොකද සිංහල ඉංග්‍රීසි ගත්තොත් එහෙම සිංහල. හරි? සිංහල වල ඉංග්‍රීසි වල තියෙන හැමදේම සිංහලෙන් කියන්න පුළුවන්. සිංහල වල තියෙන හැමදේම ඉංග්‍රීසි වලින් කියන්න බෑ. කොහොම ගත්තොත් එහෙම වඩාත්ම විස්තරාත්මක භාෂාව වෙන්නේ මොකද්ද? සිංහල. ඒ වගේ තමයි මෙතන A හා B ගත්තොත් එහෙම. මෙතන කියන්නේ එක්ස්ප්‍රෙසිව් කියලා කියන්නේ මොන හරි A කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් තියෙනවා. A කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකේ තියෙන හැමදේම B කියන ලැන්ග්වේජ් එකෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ B කියන ලැන්ග්වේජ් එකේ B කියන ලැන්ග්වේජ් එකේ තියෙන
හැමදේම හැබැයි ඒ කියන ලැන්ග්වේජ් එකෙන් කරන්න බෑ. හරි? විනෝද ඔයාගේ මයික් එක ඔෆ් කරන්න. මියුට් කරන්න. හරි. B කියන ලැන්ග්වේජ් එකේ තියෙන දේවල් හැම එකක්ම ඒ වලින් ප්‍රකාශ කරන්න බෑ. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකෙන් අපිට කියන්න බෑ. එතකොට මෙතන වඩාත් ඒ දෙක සසඳුවම වඩාත් විස්තරාත්මක ලැන්ග්වේජ් එක වෙන්නේ B කියන එක. එතකොට මෙතන මේ එක්ස්ප්‍රෙසිව් කියලා කියන්නේ ඕනම වෙනත් ඕනම ලැන්ග්වේජ් එක කියන දෙයක් මේ Python වලින් කරන්න පුළුවන් කියන එක තමයි Python එක්ස්ප්‍රෙසිව් ලැන්ග්වේජ් එක කියලා කියන්නේ. ඊට පස්සේ බලන්න Python portable language එක. portable කියන්නේ මේකට මේ දැන් සමහර ඒවා තියෙනවා මම මේව run කරන්න පුළුවන් Windows machine වල විතරයි, සමහර ඒවා තියෙනවා මේ මොනවද Unix machine වල විතරයි. මේක එහෙම නැහැ. ඕනම machine එක run කරන්න පුළුවන්. තේරුණාද? ඒක තමයි portable කියලා කියන්නේ. ඕනම different machine වල run කරන්න පුළුවන්. right, interpreted. මෙන්න මේක වැදගත්. right, interpreted කියන්නේ මොකද්ද? දැන් ගිය සතියේ කරා මොකද කම්පයිලර් හා ඉන්ටර්ප්‍රිටර් කියන එක ගැන කරා. දැන් මතක තියෙන්න ඕන මොකද්ද කම්පයිලර් සහ ඉන්ටර්ප්‍රිටර් කියන්නේ කියලා. එතකොට කම්පයිලර් එකෙන් වෙන්නේ මොකද්ද? ඔක්කොම ටික එකපාරේ ස්කෑන් කරලා ඔක්කොම ඔබ්ජෙක්ට් කෝඩ් එක බවට පත් කරනවා. එහෙම නැත්නම් exe ෆයිල් එක බවට හදනවා. exe ෆයිල් එක බවට හැදුවට පස්සේ ඒක අපිට ඕන ඩබල් ක්ලික් කරලා රන් කරාම ඔන්න අපි අපේ ලොජික් එක රන් වෙනවා. ඉන්ටර්ප්‍රිටර් කියන්නේ මොකද? එහෙම මැදදී ඔය exe ෆයිල් එකක් නැත්නම් .com ෆයිල් එකක් හදන්නේ නැහැ. මොකද කරන්නේ? අපි මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරන මොහොතක් පාසා මොකද වෙන්නේ? ප්‍රෝග්‍රෑම් එකේ ලයින් බයි ලයින් මොකද වෙන්නේ? මැෂින් කෝඩ් එකට පරිවර්තනය වෙනවා. ඔන්න තමයි ඉන්ටර්ප්‍රිටර් කියලා කියන්නේ. එතකොට මේ Python කියලා කියන්නේ හොඳට මතක තියාගන්න ඉන්ටර්ප්‍රිටඩ් ලැන්ග්වේජ් එක. Python රන් කරන වාරයක් පාසාම මොකද වෙන්නේ? Python වල තියෙන හැම දෙයක්ම මැෂින් කෝඩ් එකට පරිවර්තනය වෙලා ඒ මොහොතේම පරිවර්තනය වෙලා තමයි රන් වෙන්නේ. තේරුණාද? හරි. Extensible. If needed, you can write some of your Python code in other language like C++. කියන්නේ Python language එකක් ඇතුළට හරි ඕනනම් වෙන language එක තියෙනවා. අපි ගත්තොත් එහෙම ඔය add-on එකක් හරි අපි software එකට add-on add කරනවා වගේ තමයි. හරි add-on එකක් නැත්නම් Python language එකක් අස්සේ වෙනත් language එකකින් හදපුවා function එකක් use කරන්න පුළුවන් කියන එක තමයි extensible කියලා කියන්නේ. embeddable කියලා කියන්නේ අන්තිම එක ඕකෙන් අනිත් පැත්ත. හරි Python වලින් ලියපු එකක්. හරි we just saw that we can put code in other languages in our Python source code. However, it is possible to put our Python code in source code in different languages like C++. Python code එකක් හරි Python code එකක් වෙනත් ඕනම language එකක් ඇතුළට දාන්න පුළුවන් විදිහට මේක කියන්නේ flexible එක. අපි කියනවා embeddable කියලා. ඕනම වෙනත් ඕනම දෙයක් ඇතුළට පිට Python code එකක් දාන්න පුළුවන්. right? එතකොට මෙන්න මේ ටික තමයි මේ basic functions ටික Python වල. හරි? බලන්න. අපි ඊට පස්සේ මේ Python basic දේවල් වලින් පස්සේ බලමු අපි මේ Python keywords කියන්නේ මොනවද කියලා. බලන්න දැන් මේ වචන set එක ඕගොල්ලෝ ඉස්සරහට ඉගෙන ගන්නවා. දැන් Python වල අපි program ඉස්සරහට සෑහෙන program කරනවා. හරි? සෑහෙන programming දේවල් කරනවා. හරි? functions ලියනවා. හරි? ඔය එක දේවල් ඉස්සරහට flow chart අන්න ගොඩාක් දේවල් කරනවා. ඉතින් ඒ Python program අස්සේ මේ Python විසින්ම හඳුන්වලා දුන්න වචන තමයි මේ Python keywords කියලා කියන්නේ. ඉතින් මේ keywords කියන දේවල් අපිට අර විශේෂයෙන්ම විචල්්‍ය විදිහට පාවිච්චි කරන්න බෑ. හරි? මේ මෙතන තියෙන මේ keywords මේ කීපය තියෙන්නේ. හරි? මෙහෙම නැතුව සෑහෙනම keywords තියෙනවා. 200 300කටත් වඩා තියෙන සාමාන්‍ය keywords. හරි? ඉතින් මේ වගේ keywords මේ keywords හැම එකම මතක තියාගන්න අවශ්‍ය නැහැ. හරි? දැන් ප්‍රධානම thing ගොඩක්ම use වෙන ඒවා ටික තමයි while, return, true, false, try, or not. හරි? global, except, finally, else, class, break, assert නගන්නේ. හරි? ඔන්න වගේ වචන අපි සාමාන්‍යයෙන් Python වල use කරනවා. එතකොට අපි අර කලින් මම මේ age සමානයි 25යි කියලා දැම්මනේ. හරි? age සමානයි 67යි. හරි? එතකොට ගත්තොත් එහෙම මේකේ විචල්්‍ය සඳහා අපි කැමති නමක් දාගන්න පුළුවන්. හරි? age 1 2 3. හරි? ඔය කැමති නමක් අපිට දාගන්න පුළුවන්. එතකොට විචල්්‍යයක් සඳහා අපිට කැමති නමක් දාගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ දීලා තියෙන නම් ටික දාන්න බෑ. හරි?
අපි මෙහෙම ගත්තොත් def සමානයි 25 ඒ වගේ එකක් අපිට අර්ථ දක්වන්න බෑ හරි මොකද def කියන්නේ මේක keyword එක එතකොට ඒක වැරද්දක් පෙන්නනවා Python එකට මෙහෙම අපිට දීලා තියෙන inbuilt වචන keywords අපිට use කරන්න බෑ variable සඳහා පැහැදිලිද එතකොට මේ වචන ටික නිකන් දැනට ඔළුවේ තියාගන්න හරි මේ කටපාඩම් කරන්න යන්න එපා හරි මෙහෙම නිකන් වචන සෙට් එකක් තියෙනවා කියලා දැනගත්තාම ඇති හරි තේරුණාද Python keywords ඊට පස්සේ බලමු මොනවද මේ Python comments කියන්නේ කියලා බලමු හරි දැන් මෙහෙම හිතන්න අපි මොකද සාමාන්‍යයෙන් කරන්නේ ප්‍රෝග්‍රෑම් එකක් ලියාගෙන යද්දි දැන් ඔයගොල්ලෝ මේ මගේ notepad එක පේනව නේද හිතන්න දැන් මම මේ ලියලා තියෙන ප්‍රෝග්‍රෑම් එක හරි මම මේ ලියලා තියෙන්නේ පහළට ප්‍රෝග්‍රෑම් එකක් ලියලා තියෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක මොකද කරන්නේ රන් වෙනකොට මේ ලයින් එකෙන් ලයින් එක කියවලා ඒව මැෂින් කෝඩ් එකට පරිවර්තනය කරනවා හරිද අපි කමෙන්ට්ස් කියලා කියන්නේ හරි කමෙන්ට්ස් කියලා කියන්නේ එහෙම ලයින් එකෙන් ලයින් එක කියවලා මැෂින් එකට මැෂින් කෝඩ් එකට පරිවර්තනය කරන්නේ නැති ලයින්ස් තමයි අපි කමෙන්ටඩ් ලයින් කියලා කියන්නේ දැන් හිතන්න මට මේ හරි පළවෙනි මේ while එක මට මැෂින් ඒක මැෂින් කෝඩ් එකට පරිවර්තනය කරගන්න අවශ්‍ය නැහැ ඒක එහෙනම් මම මොකද කරන්නේ මම කමෙන්ට් එකට ඔන්න ඔහොම දානවා ඔහොම දැම්මට පස්සේ මේ while x less than 98 කියන එක මැෂින් කෝඩ් එකට පරිවර්තනය කරන්නේ නැහැ හරි එතකොට අපි මෙන්න මෙහෙම දැම්මොත් එහෙම මේවට දැම්මොත් මේක මේ hash mark එක දාලා තියෙන එකක්වත් line අපි පරිවර්තනය කරන්නේ නැහැ හරි දැන් අපි හිතන්නකෝ දැන් මෙහෙම මේ line 100ක් විතර තියෙනවා නම් 100ම අපිට කමෙන්ට් කරන්න ඕන හරි අපිට ඒක නිකන් తాවකාලිකව මැෂින් කෝඩ් එකට පරිවර්තනය එක නවත්තන්න ඕන එතකොට අපි මොකද හැම 100ම මෙහෙම hash දාලා ඉන්න බෑ මේ තියෙන්නේ මල්ටි ලයින් කමෙන්ට් වලට අපි මොකද කරන්නේ සිංගල් කෝට් කියන්නේ තුනක් ට්‍රිපල් කෝට් එකක් පාවිච්චි කරනවා හරි දැන් උදාහරණයක් ගත්තොත් හිතන්න මම අර while condition එකම මුළු මේකම මට මැෂින් කෝඩ් එක බවට පරිවර්තනය කර ගැනීමට අවශ්‍ය නැහැ මම මොකද කරන්නේ මෙහෙම දානවා ඔන්න ට්‍රිපල් කෝට් එකට දැම්මට පස්සේ මේ සෙට් එකම මොකද කරන්නේ මැෂින් කෝඩ් එකට පරිවර්තනය කරන එක නතර කරනවා ඉග්නෝර් කරනවා එතකොට ප්‍රශ්නේ තමයි ඇයි මොකටද ඉතින් අපි මේ කමෙන්ට් කියන දේවල් පාවිච්චි කරන්නේ ඇයි ඇත්තටම අපි කමෙන්ට් කියන දේවල් පාවිච්චි කරන්නේ මේකයි හේතුව සාමාන්‍යයෙන් අපි දැන් ඔයගොල්ලෝ අහලා නැතුව ඇති දැන් අපි කෝඩ් එකක් මොන හරි මේ Python හරි මොනවම හරි උන්ම ලැන්ග්වේජ් එක කෝඩ් එකක් ලියනකොට අපි කෝඩින් ස්ටෑන්ඩඩ්ස් කියලා දෙයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපිට ඔහේ නිකන් කෝඩ් එක ලියන්නම් වාලේ ලියාගෙන යන්න බෑ. සාමාන්‍යයෙන් මේක ඔය ඕගොල්ලෝගේ ප්‍රැක්ටිස් එක අනුව නම් ඕගොල්ලෝ කරන්නේ නැහැ. ගොඩක් මේ O level A level යුනිවර්සිටි level එකත් ඕක කරන්නේ නැහැ. නමුත් ඔක ඉන්ඩස්ට්‍රි level එකට ආවට පස්සේ මොකද කරන්නේ software engineers නම් මොකද කරන්නේ කෝඩ් කරනකොට අනිවාර්යෙන් කෝඩින් ස්ටෑන්ඩඩ්ස් follow කරනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට තියෙන්න ඕන නැත්නම් ඔහේ ලියන්නම් වාලේ ලියන්න බෑ. එතකොට කෝඩින් ස්ටෑන්ඩඩ්ස් වල එක අවශ්‍යතාවයක් තමයි අපි මේ කෝඩ් එකේ හිතන්න මේ ලයින් එකෙන් ලයින් එක ඒ ලයින් එකේ කියවෙන්නේ මොකක්ද කියන එක අනිවාර්යෙන් තියෙනවා. මොකද නැත්නම් දැන් කම්පැනි වල software engineers ජීවිත කාලෙම එකම කම්පැනි වල ඉන්නේ නැහැ. හරි අවුරුදු 2 3 ඒක ස්ථාව එකට පනිනවා. කොහොමනේ යන්නේ? ඔපරේටිව් රොටේටිව් යනවා. ඉතින් මොකද කරන්නේ? ඉතින් එක software engineer කෙනෙක් එක කම්පැනි එකකට ටික කාලයක් ඉඳලා තවත් කම්පැනි එකකට ගියාට පස්සේ දැන් අලුතින් එන කෙනාට කෝඩ් එක බලලා තේරුම් ගන්න ඕන මේකේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒක නිසා මොකද කරන්නේ අපි සාමාන්‍ය software engineers ලා කරන්නේ හැම line එකෙන්ම සිද්ධ වුණ දේවල් line එකේ comment එකක් විදිහට ඉස්සරහා දානවා. කොහොම දානවා හරි. කොහොම දාලා this line explain defines the addition of blah 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 හරි addition of two number කියලා වගේ දෙයක් ලියනවා. අනිත් එක මේක සාමාන්‍යයෙන් අපි කෝඩ් එකක් ලියනකොට හැබැයි කෝඩ් එකේ දාන්න ඕන මේ ලියපු එක්කෙනාගේ නමයි හරි මේ විස්තරයි ඒව මේවා ටික දාන්න ඕන. ඉතින් දැන් අපි මෙහෙම මේ දැම්මොත් එහෙම ලියපු එක්කෙනාගේ නම හරි නිකන් ඔහේ මෙහෙම දැම්මොත් එහෙම සමන් පෙරේරා කියලා හරි මොකද කරන්නේ මෙහෙම නිකන් දැම්මොත් එහෙම මේක ඉන්ටර්ප්‍රිට් වෙනකොට මේ සමන් පෙරේරා කියන එකත් ඉන්ටර්ප්‍රිට් වෙන්න ගන්නවා. ඊට පස්සේ Python තේරුම් ගන්නවා මේ මම දන්නේ නැහැ මේ සමන් පෙරේරා කියලා කමාන්ඩ් එක. ඊට පස්සේ error එකක් පෙන්නනවා. ඒක නිසා දැන් මෙන්න මේ වගේ අපි කියන author details cut through ගේ details දානකොට ඔන්න ඔය වගේ දුන්නාට පස්සේ මේව මේ ඉන්ටර්ප්‍රිට් කරන්නේ කෙලින්ම පෙන්නනවා.
පැහැදිලිද? එතකොට කමෙන්ට් වර්ග දෙකයි තියෙන්නේ. කමෙන්ට් දාන විදි දෙකයි. හැෂ් එකෙන් දාන්න පුළුවන්. මේ ට්‍රිපල් කෝට් වලින් දාන්න පුළුවන්. හරි ප්‍රශ්න අහන්න. හරි. ඔයාලා ප්‍රශ්න අහන්න. පැහැදිලිද? හරි. ඊට පස්සේ බලන්න. right. Standard data types. දැන් අපි මේ ඔන්න පොඩ්ඩ වැදගත් දේවල් වලට මේ අපි යොමු වෙන්නේ. හරිද? මේව හොඳට අහගන්න. මේ ෆස්ට් ටයිම් කැච් කරගන්නවා පුළුවන් තරම් සරල විදිහට තමයි කියලා දෙන්නේ. Standard data types. දැන් අපි Python වල එක data types තියෙනවා. මේ data types මොනවද කියලා අපි දැනගන්න ඕන. Primitive data structure. එතකොට Python වල data types ගත්තොත් data types ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි primitive, අනිත් එක තමයි non primitive. හරිද? එකක් non primitive, එකක් primitive. මේ primitive data කියලා කියන්නේ හරි හොඳට අහගන්න. ඉතා සරල data. ඒ data එක ඇතුලේ මොනවා හරි ඒ variable එකක් ඇතුලේ එක දත්තයයි තියෙන්නේ මොනවා හරි. මෙන්න මේ වගේ. හරි? බලන්න A සමානයි 23. B සමානයි ඍණ 90ට. ඒ වගේ. තේරුණාද? දැන් මේ මෙතන int float එහෙම අවශ්‍ය නැහැ මේ Python වල. හරි? ඊට පස්සේ බලන්න A කියන්නේ 23.6යි B කියන්නේ 9.5යි. හරි? S කියන්නේ John. හරි එක වැලියු එකක් විතරයි. string එකකට නම් එක වැලියු එකක් විතරයි. එතකොට boolean නම් අපි මේ true false තමයි දාන්නේ. අනිත් එක මට මම මෙතෙන්දි දැන් කියලා දෙන්න. මේ Python වල ප්‍රධාන වශයෙන්ම ගත්තොත් data type primitive data type හතරක් තියෙනවා. එකක් තමයි int කියලා කියන්නේ integer කියන්නේ. integer කියන්නේ මොකද්ද? ධන හෝරින පූර්ණ සංඛ්‍යා. දශම සංඛ්‍යා අඩංගු වෙන්න බෑ මේ integer කියන data type එක ඇතුලේ. පැහැදිලිද? ධන හෝරින පූර්ණ සංඛ්‍යා. right. float කියලා කියන්නේ ධන හෝරින කියන්නේ දශම සංඛ්‍යා ඇතුළත් වෙනවා නම් ඒ දශම තිත display වෙනවා නම් අනිවාර්යෙන් ඒක float එකක්. float number එක. ධන හෝරින ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මොනවා හරි ඉලක්කම් නැතුව නිකන් වචනයක් නම් අපි ඒකට කියන string එකක් කියලා කියනවා. හරි? සාමාන්‍යයෙන් string එකක අර්ථ දක්වන ක්‍රම දෙකක් තියෙනවා. මේ බලන්න මේ අපි කැමති විචල්‍යයක් ගත්ත s කියලා s සමානයි මෙන්න මේ double quote ඇතුලේ string එක දාන්න පුළුවන්. එහෙම නැත්නම් single quote ඇතුලේ string එක දාන්න පුළුවන්. එතකොට string එකක් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. දැන් මෙතනින් එහාට මොනවාම හරි මේ single quote ඇතුලේ තිබුණොත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම අඳුරගත යුතු වන්නේ මොකද්ද? මේකයි string data type එකක් කියන එක අඳුර ගන්න ඕනේ. හරි? ඊට අමතරව තව data type එකක් තියෙනවා boolean කියලා. boolean කියලා කියන්නේ මොනවද? ඔයගොල්ලෝ අපි හතරවෙනි පාඩමේදී ඉගෙන ගත්තේ. boolean කියලා කියන්නේ true or false. මේ අනිත් එක තමයි මේ boolean data type වල මේ t හරිද? t capital T විය යුතුමයි. හරි? simple t වෙන්න බෑ. ඒක වැරදි. හරි? මේ boolean කියන data type වල true or false විතරයි තියෙන්න පුළුවන්. බලන්න මේ එක variable එකක් අතොත් මෙතන a තියෙනවා b තියෙනවා s තියෙනවා b තියෙනවා මේ හැම එකකම මොනවා හරි තියෙන්නේ එක data මොනවා හරි එක data එකයි තියෙන්නේ. ඒක නිසා තමයි අපි primitive data structures කියලා කියන්නේ. අනිත් එක තමයි ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න ඕනේ. මේ බලන්න මේ නිකමට හරි මේ වගේ මේ true සාමාන්‍යයෙන් අපි ඕනම තැනක වචනයක් දෙන්නේ මේ වචන මේ single quote ඇතුලේ තමයි දෙන්නේ. නමුත් boolean ඇතුලේ මේ single quote මොකුත් දෙන්නේ නැහැ. true කියන වචනය මේ බලන්න Python keywords ඉගෙන ගත්තා. keywords වල ඔයගොල්ලන්ට පේනවද මේ false තියෙනවා. true තිබුණා නේද? මේ තියෙන true තියෙනවා. තේරෙනවද? true මෙතන තියෙන false. true false කියන ඒවා Python විසින් අඳුර ගන්නවා. ඒක නිසා අපිට ඒවා මේ single quote ඇතුලේ දෙන්න ඕනේ. ඒවත් කෙලිම දුන්න ගමන් දන්නවා මේ boolean value එකක් කියලා. පැහැදිලිද? හරි. ඊට පස්සේ බලමු මොනවද මේ non primitive data structures කියලා කියන්නේ. non primitive කියලා කියන්නේ දැන් කලින් එක වගේ නෙවෙයි මේ data structures ඇතුලේ මේ data type ඇතුලේ හරි complex ගොඩක් data වර්ග අඩංගු වෙනවා. data එකක් හෝ කීපයක් වැඩිපුර අඩංගු වෙනවා. බලන්න non primitive data types වලට අපි ඉගෙන ගන්නවා list කියලා එකක් ඉගෙන ගන්නවා ඉස්සරහදී. tuple කියලා එකක් ඉගෙන ගන්නවා. dictionary කියලා එකක් ඉගෙන ගන්නවා. sets කියලා එකක් ඉගෙන ගන්නවා. files ඉගෙන ගන්නවා. හරි? මේ ඔක්කොම එතකොට අපි කියනවා non primitive data types. ඒ non primitive data types වෙන්නේ මේ බලන්න අපි list එකක් ගත්තොත් එහෙම list එකක් හදන්න. දැන් මම ඉස්සරහට කියලා දෙනවා list එක හදවනවා. list වල සෑහෙන operations වෙනවා. මේ මෙතෙන්දී දැනට ඕගොල්ලෝ බේසික් idea එක විතරක් ගත්තොත් ඇති මොකද මේ list කියන්නේ කියලා. හරි list එකක් අඳුර ගන්න තියෙන මේ හොඳම ක්‍රමය තමයි අපි මේ square bracket තියනවා නම් අනිවාර්යෙන් ඒක list එකක්. හරි
ලිස්ට් එක අපි අර්ථ දක්වන්න මෙහෙම ලිස්ට් එකේ තමන් කැමති නමක් දානවා සමාන ලකුණු දානවා ස්ක්වයර් බ්‍රැකට් ඇතුලේ ඉතුරු ටික ඔක්කොම දානවා. ඒ කියන්නේ මේ බලන්න ලිස්ට් එකක් ඇතුලේ මේ වරහන් මේ කමා වලින් වෙන වෙලා මේ ගොඩාක් වැලියුස් තියෙනවා. බලන්න ටපල් එකක් අඳුර ගන්න සාමාන්‍ය මේ මොනවද පැරන්තසිස් වලින්. ඒතකොට මේ බලන්න මේ ඒව ඇතුලේ තමයි අපි ටපල් එකක මේ වැලියුස් ගොඩක් දාන්නේ. ඩික්ෂනරි එක මේ කර්ලි බ්‍රේසස් වලින් දාන්නේ. හරි. කර්ලි බ්‍රේසස් ඇතුලේ තමයි ඩික්ෂනරි එක දාන්නේ. ඉතින් මේ බලන්න සෙට් එකක්. සෙට් එකකුත් කර්ලි බ්‍රේසස් ඇතුලේ දාන්නේ. ඒව මම ඉස්සරහට කියලා දෙනවා. හරි. එතකොට මේ හැම එකකින්ම වෙන්නේ මේ බලන්න data අර කලින් එකේ කලින් මේ වගේ නිකන් සිම්පල් නෑ. ඒ සමානයි 23යි. හරි සිම්පල්. දැන් මේකේ මේක variable name එක තමයි my list කියන එක. my list එක ඇතුලේ මේ ගොඩක් අඩංගු වෙනවා data. ඉතින් අපි ඒක non primitive data types කියලා කියනවා. පැහැදිලිද? එතකොට මේ අපි දැන් ඉගෙන ගත්ත list කියලා එකක් ඉගෙන ගත්තා tuples, dictionary, set, files මේ නිකන් basic idea එක විතරයි. හරි. මේවා ගැන අපි සෑහෙන ගැඹුරට ඉස්සරහදී අදාරනවා. දැන් මම අද වෙලාව තිබුණා ඒ list ගැන කර string manipulation list ඒ ටික කරන්න. හරි. බලමු. හරි. ඔයගොල්ලෝ ප්‍රශ්න තියෙනවා මේ chat එකේ හරි දාන්න. හරිද? chat එකේ හරි දාන්න. මේ මොකද ප්‍රශ්න තියාගෙන යන්න එපා. හරි. තේරුණාද? හරි. අපි බලමු මේ දැන් Python වල දැන් ඔන්න අපි මේ data types කියන්නේ මොනවද කියන එක ඉගෙන ගත්තා. non primitive primitive data types ඉගෙන ගත්තා. හරි. ඊට පස්සේ දැන් අපි බලමු මේ Python වල මොනවා හරි data එකක් අඳුරගන්නේ කොහොමද කියලා බලමු. දැන් ඕගොල්ලොන්ට දැන් මේ බලන්න. Python වල අනිත් එක මම කියන්නේ සාමාන්‍යයෙන් Python වල අපි මම පෙන්නන්න Python කියලා කියන්නේ මෙන්න මේක. හරි. මේ මෙතන right. ඔය තියෙන්නේ Python command මේ IDE එක තමයි තියෙන්නේ. මේ පේනවද මේ Python වල ඊතල තුනක් පේනවද? හරි. ඔය ඊතල තුනෙන් කියන්නේ හරි මොනවා හරි command එකක් දෙනවා කියන එක තමයි ඊතල තුنين කියන්නේ. හරි මොනවා හරි command එකක් දෙනවා Python වලට program එක ඇතුළට. ඊතල නැතුව display වෙනවා කියලා කියන්නේ අපි ඒ command එක දුන්න එකට උත්තරේ තමයි එන්නේ කියන එක තමයි ඊතල නැතුව display වෙන්නේ. පැහැදිලිද? හරි. මේ බලන්න. දැන් එතකොට අපි Python වලට මේ පළවෙනි එක ගන්න බලන්න. මේ අපි කොහොමද මේ එක එක විචල්‍යයට මොනවා හරි අගයක් ආදේශ කරලා තියෙනවා. හරි? අපි දන්නේ ඒ විචල්ලේ තියෙන අතන දැන් මෙහෙම බලලා කියන්න පුළුවන් අපි පුරුද්දට. හරි හිතන්න data types ගැන මෙලෝ දෙයක් දන්න තියෙන මේ හොයන්න යනවා කියලා data type එක. right. බලන්න a සමානයි 15යි කියලා එයා Python වල මෙන්න මෙහෙම ආදේශ කරලා තියෙනවා. හරි? දැන් මේ කවුරුවත් දන්නේ නැහැ a කියන එකේ data type එක. right. මම දැන් ඔන්න ඔය වගේ එකක් කරන්න හරි. මම මොකද කරන්නේ? ඔන්න මෙතන Python වල a සමානයි 15යි කියලා ඔන්න a සමානයි 15යි කියලා ඔන්න assign කරා. හරි? assign කළා මම මෙහෙම light ගොඩාක් පහළට යනවා. දැන් මට හොයන්නත් බෑ කියලා හිතන්නකො. හරි දැන් හිතන්න මේක shell එක clear කරා කියලා. හිතන්න මේ shell එක clear කළා. දැන් මම ඉන්නේ මෙන්න මෙතන ඉන්නේ. දැන් මම දන්නවා a කියලා විචල්යකට මම හෝ කවුරු හරි වෙන අගයක් ඇතුළත් කරලා තියෙනවා කියලා. දැන් මට ඒ ඇතුළත් කරලා තියෙන අගයේ data type එක බලා ගන්න ඕනේ. මම මොකද්ද කරන්නේ මේ බලන්න. මේ tube එකේ තියෙන විදිහට ඊතල තුනත් එක්ක type වරහන් දෙනවා. වරහන් එක දීලා අර උඩින් අපි අර්ථ දක්වපු විචල්‍යය දානවා. මේ බලන්න. type දීලා දැන් මම a නේ දැම්මේ. a type a දැම්මට පස්සේ මොකද්ද වෙන්නේ? right. ඔන්න උත්තරේ එනවා මොකද්ද? class int කියලා එනවා. හරි? මේක class එන්නේ. මේක type නේ class එන්නේ. class int කියලා එනවා. ඒ කියන්නේ මේක මේ integer කියන class එකේ තමයි එන්නේ. හරි? integer කියන data type එක. තමයි මෙතනින් display වෙන්නේ. හරි? ඊට පස්සේ බලන්න කවුරු හරි ඔන්න අලුතෙන් විචල්‍යයක් අර්ථ දක්වනවා n සමානයි 125.32 කියලා. දැන් අපි මේ n කියන එක මෙතන දැක්ක නිසා අපි දන්නවා මේක float අනිවාර්යෙන් මේ type එක float කියලා. ඉතින් අපිට ඇත්තටම ඒකේ type එක හොයාගන්න ඕන type කියලා වචනේ දුන්නා. හරි? මේ විචල්‍යයේ නම n කියන එක දාන්න. එතකොට මෙයා එනවා type එක මේ class එක float කියලා එනවා. ඒ වගේ හරි
මෙතෙන්ට දුන්නොත් මේ වගේ ඩබල් කෝට් ඇතුලේ දුන්නොත් අපි දෙනවා string කියලා. හරි. මෙන්න මේ වගේ අපි ස්ක්වයර් බ්‍රැකට් ඇතුලේ දුන්නොත් මොකක්ද ඒක අපි හඳුන්වන්නේ list එකක් කියලා. එතකොට ඒකේ type එක මොකද්ද? list. හරි. මේව දුන්නා. හරි. දැන් මම type s එක දෙනවා. හරි. type s දුන්නාට පස්සේ class list කියලා එනවා. හරි. ඒ type එක list එක. අපි බලමු ඊළඟට කොහොමද අපි මොන හරි විචල්යයකට හරි විචල්යයකට value එකක් assign කරන්නේ. ඒ කියන්නේ විචල්යයකට අගයක් අපි ලබා දෙන්නේ කොහොමද කියලා බලමු. හරි. right. ඉස්සලා විචල්යයකට අගයක් ලබා දෙන්න කලින් අපි විචල්යයක් හරි අපි කොහොමද නිවැරදි විචල්යයක් අර්ථ දක්වා ගන්නේ කියන එක බලමු. බලන්න අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම variable එකක් variable එකට නම් දාන විදිහක් තියෙනවා. ඒ කියන්නේ අපිට කැමති එක variable එකකට ගන්න බෑ. හරිද? right. දැන් උදාහරණයක් ගත්තොත් දැන් මට ඕන අලුතෙන් variable එකක් අර්ථ දක්වන්න ඕන මගේ වයස සඳහන් කිරීම සඳහා. හරි. මම a සමානයි 25 කියලා ඔන්න දානවා. හරි. ඕක හරි. හරි. ඊට පස්සේ එතකොට මම මෙතන මේ a කියන්නේ විචල්‍යයක්. මගේ වයස දැක්වීම සඳහා මම යොදා ගන්න විචල්‍ය තමයි මේ a කියලා කියන්නේ. ඊට පස්සේ මම ආපහු හරි age කියලා ගමු. age සමානයි 25යි. කොහොමද? මේකත් හරි. හරි. ඊට පස්සේ මම දානවා age 1 2 3 සමානයි 25යි. ඕක හරිද වැරදිද විචල් variable name එකකට. හරි. මේක හරි. හරි. ඊට පස්සේ මම මෙහෙම දානවා 1 2 3 age කියලා දානවා. හරි. 25යි. ඕක හරිද වැරදිද? මේක ඇවිල්ලා මේක වැරදි. ඊට පස්සේ ගත්තොත් එහෙම ආයේ බලන්න මෙහෙම age 25යි. ඕක හරිද වැරදිද? ඕක හරි. මෙහෙමයි. හරිද? දැන් විචල්‍යයක් අර්ථයක් මේ විචල්‍යයක් අපි හඳුන්වලා දෙනකොට මුලින්ම ඕගොල්ලෝ විශේෂයෙන්ම දැනගෙන සිටිය යුතු කාර්යය තමයි අනිවාර්යයෙන්ම විචල්‍යයක හරිද මුල් අකුර එකෝ ඉංග්‍රීසි අකුරක් විය යුතුයි. එහෙම නැත්නම් අන්ඩර්ස්කෝර් එක විය යුතුයි. හරි? අනිවාර්යයෙන්ම ඒ දෙකෙන් පිට යන්න බෑ. හොඳට මතක තියාගන්න. එකෝ මුල් අකුර ඉංග්‍රීසි අකුරක් විය යුතුයි නැත්නම් අන්ඩර්ස්කෝර් එක විය යුතුයි. හරිද? විචල්‍යයක නම. ඒක නිසා තමයි මේ මෙන්න මේවා හරි. මේක අන්ඩර්ස්කෝර් එක මේක ඉංග්‍රීසි එක කැපිටල් සිම්පල් ඕන එක. නමුත් කවදාවත් විචල්‍යයක මුල් අකුර හරිද? මුල් අකුර ඉලක්කමක් වෙන්න බෑ. තේරුණාද? ඉලක්කමක් වෙන්න බෑ. ඒක නිසා තමයි මම මෙන්න මේක මේ wrong කියලා දැම්මේ. පැහැදිලිද? අර ඉලක්කමක් වෙන්න බෑ. ඊට පස්සේ මම එහෙම ගත්තොත් my age සමානයි 25යි. ඕක හරිද වැරදිද? කියන්න බලන්න. කෝක උත්තර කතා කරන්න ඕගොල්ලෝ කතා කරන්න. හරි? කියන්න ඕක හරිද වැරදිද? ඕගොල්ලෝ බෑ. ඉස්කෝල වල එහෙම ඉගෙනගෙන ඉස්කෝල වල හරි කියන්න වැරදුනට කමක් නැහැ කියන්න. හරි? මේක හරි. හරිද? මම මෙහෙම දුන්නොත් මේක හරි. මේක වැරදි. ඇයි මේක වැරදෙන්න හේතුව මොකද්ද? ස්පේස් තියන්න බෑ. හරි. ඔව් හරි. ස්පේස් තියන්න බෑ. හරිද? right. එතකොට බලන්න දැන් අනිවාර්යෙන් විචල්‍යයක් අර්ථ දක්වනකොට ස්පේස් තියෙන්න බෑ. හරිද? ස්පේස් තියන්න බෑ. ඕන තමන්ට වචන දෙකක් විදිහට ඒක අර්ථ දක්වන්න ඕනෙම නම් හරි? correct. මේක එතකොට wrong. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට දාන්න පුළුවන්. හරි? අන්ඩර්ස්කෝර් එකෙන් සම්බන්ධ කරන්න පුළුවන්.
මේක හරි. ඊට පස්සේ මෙහෙම දැම්මෝ age my at age සමානයි 25යි. ඕක හරිද වැරදිද? මේක හරිද වැරදිද? නෑ මේක හරියන්න විදිහක් නෑ. හරි අපිට මේ ස්පෙෂල් කියන්න හරි අපිට ස්පේෂල් කැරක්ටර්ස් දාන්න බෑ. මොන බලමු පේනව නේද? හරි රතු පාටින් එර එකක් ආවා. can't assign to operator. තේරුණාද? අපිට ස්පේෂල් කැරක්ටර්ස් දාන්න බෑ. අනිත් ඕන එකක් පුළුවන් මේ අන්ඩර්ස්කෝර් දාලා ඒක මෙතන ටයිප් වුණා. හරි එර එකක් ආවේ නෑ. තේරුණාද? එතකොට ඔයගොල්ලෝ වේරියබල් එකක් ඉන්ට්‍රොඩියුස් කරද්දි දැනගන්න ඕන වේරියබල් එකේ අනිවාර්ය මුල් අකුර ඉංග්‍රීසි අකුරක් වෙන්න ඕන. හිස් තැන් තියෙන්න බෑ. ස්පෙෂල් කැරක්ටර්ස් එන්න බෑ. වේරියබල් එකේ මුල් අකුර ඉලක්කම් වෙන්නත් බෑ. එතකොට මේ පොයින්ට්ස් ටික අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මතක තියාගත යුතුයි. හරිද? මේ පොයින්ට්ස් ටික අනිවාර්යයෙන්ම මතක තියාගත යුතුයි. මෙන්න මේ විදිහට ඉන්න බෑ කියන එක. හරි බලමු අපි ඊට පස්සේ කොහොමද මේ අපි දැන් අපි ඉන්ට්‍රොඩියුස් කරපු වේරියබල් එකට වැලියුස් අසයින් කරන්න කියලා බලමු. හරි අපිට නෝමල් විදිහට ඉතින් මේ බලන්න මේ a සමානයි 23යි b සමානයි 90 ඔය විදිහට සමාන ලකුණු දාලා ස්ට්‍රින්ග් එකක් නම් සිංගල් කෝට් ඇතුලේ හෝ ඩබල් කෝට් ඇතුලේ හරි බූලියන් මේ නෝමල් මේ විදිහට අපිට අර්ථ දක්වන්න පුළුවන්. හරි අපි මේ assign values assign කරන විදිහ තව විශේෂ ක්‍රම තියෙනවා. හරි මේ පළවෙනි එක බලන්න. හරි මේ බලන්න a b c සමානයි 1 2 ජෝන්. හරි ඔන්න ඔහොම assign කරන්න පුළුවන්. එතකොට මේක assign කරොත් එහෙම හරිද Python අඳුරගන්නේ a සමානයි 1යි b සමානයි 2යි c සමානයි ජෝන් කියලා තමයි Python අඳුරගන්නේ. පැහැදිලිද? එතකොට a ගේ data type එක integer, b ගේ data type එකත් integer, c ගේ data type එක string. පැහැදිලිද? ඔන්න අපිට අර එක one line එකෙන්ම ඔහොම දෙන්න පුළුවන්. හරි දැන් අපි ගත්තොත් එහෙම මට ඕන ඒත් එකට සමානයි බීත් එකට සමානයි සීත් එකට සමානයි කියලා දැන් අපි සාමාන්‍ය නෝමල් විදියට ලිව්වොත් එමේ a සමානයි 1යි b සමානයි 1යි c සමානයි 1යි. ඔන්න ඔය විදිහට අපිට ලියන්න වෙනවා. එහෙම නැතුව අපිට මේක තනි ලයින් එකෙන් ලියන්න පුළුවන්. a සමානයි b b සමානයි c ඒ ඔක්කොම සමානයි 1ට. මෙන්න මේ විදිහටත් අපිට වේරියබල් වලට අගයන් අසයින් කරන්න පුළුවන්. හරිද? රයිට්. ඊට පස්සේ මෙන්න බලන්න. එතකොට මේ ඔයගොල්ලෝ මේ දැකලා තියෙන අමුතු එකක්. හරි කො බලන්න ඉස්කෝලේ හරි ඔයගොල්ලෝ මෙන්න මේ වගේ දේවල් දැනගෙන තියෙන අය. හරි. රයිට්. මේක මේ හරි වේරියබල් අසයින්මන්ට් එකක්ද වැරදි එකක්ද? හරි. මේ වේරියබල් අසයින්මන්ට් එක ඇත්තටම හරි. හරිද? හැබැයි මෙහෙමයි ඔයගොල්ලෝ මේක ඉගෙන ගන්න කලින් හරිද ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා ටපල්ස් කියන දේ. දැන් මම ටපල්ස් කියලා තව ඉස්සරහට තමයි ඉගෙන ගන්නේ. අපිට සාමාන්‍යයෙන් හරිද ටපල්ස් කියලා જાතියක් තියෙනවා. දැන් ටපල්ස් කියන අර මම මෙතෙන්දි විස්තර කරා වගේ ටපල් එකක් කියන්නේ මොකක්ද? මේ පැරන්තසිස් වලින් පැරන්තසිස් ඇතුළේ තියෙන data set එකක් තමයි ටපල් කියලා කියන්නේ. ඉතින් අපිට සාමාන්‍ය ටපල් එකක් අර්ථ දක්වනකොට මේ වරහන් ඕනෙමත් නෑ. වරහන් ඇතුවත් පුළුවන් නැතුවත් පුළුවන්. පැහැදිලිද? වරහන් ඇතුවත් පුළුවන් නැතුවත් පුළුවන්. එතකොට මොකද කරන්නේ? දැන් හිතන්න මේ තියෙන්නේ ඔන්න මම කිව්වේ වරහන් ඇතුවත් පුළුවන් වරහන් නැතුවත් පුළුවන්. ඔන්න ඔය ඕකෙම්ම දෙන අදහස තමයි මෙතනනුත් තියෙන්නේ. හරි මේ බලන්න. ඕනනම් ඕක කරලාම පෙන්නන්නම්. හරි Python වල පේනවනේ. හරි තව විනාඩි 10කින් ලොග් අප්ඩේට් ලොග් වෙන්න. දැන් ඔන්න a 2 3 හරි ඔන්න එක්සිකියුට් වුණා. හරි ඒ කියන්නේ කමාන්ඩ් එක හරියට වැඩ කළා. දැන් එතකොට හරි ඒ වල data type එක මොකක්ද කියලා අහුවොත් මෙයා රිටර්න් කරන්නේ මොකක්ද? tuple
type A. ඒ වල data type එක මොකද්ද? tuple. දැක්ක නේද? හරි. එතකොට එහෙනම් අපිට මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ දැක්කොත් එහෙනම් මේක එකපාරට වැරදි කියලා හිතන්න මේ තියෙන ඇත්තටම tuple එකක්. හරිද? මේ තියෙන්නේ ඒ වගේම tuple එකක්. ඉලක්කම් දෙකක් තුනක් ඕන ගානක් වෙන්න පුළුවන්. හරි. right. දැන් බලන්න. දැන් මම මේකමයි මේ දෙන්නේ. හරි? ඉස්සෙල්ලා මේක බලන්න. හරි. මෙතන මේ මොකද්ද තියෙන්නේ? මේකත් කෙලින්ම tuple එකක්. මේ බලන්න. මේකත් බලන්න මේකත් tuple එකක්. එහෙනම් ඒකත් හරි data එකක්. දැන් බලන්න මේකම තමයි මෙතනක් තියෙන්නේ. හැබැයි වෙනස තමයි AB කියලා තියෙනවා. හරි? එතකොට මේ සමාන ලකුණේ වම් පැත්තේ AB තියෙනකොට මේක tuple එකක් විදිහට නෙවෙයි මේක ක්‍රියා කරන්නේ. බලන්න විචාල්‍ය දෙකකට values දෙකක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. බලන්න. එතකොට මේක execute කරාට පස්සේ A සමානයි 1යි. හරි. ඔන්න අපි දැන් මේක type එක බලමු. අපිට හැබැයි මේ බලන්න type එක දෙන්න නම් එකපාර දෙකක type එක දෙන්න බෑ. හරි? ඒකෝ A වල හරි B වල හරි තමයි type එක දෙන්න. type එක දුන්න තරට අනිවාර්යෙන් integer මේ එන්නේ. හරි? බලමු A වල අගය කීයද? A වල අගය 1යි. තේරෙනවද? B වල අගය 2යි. තේරුණාද? එතකොට මෙන්න මේ වගේ අවස්ථාවලදී මේක tuple හොඳට මේ points හොඳට ඔලුවට ගන්න මේවා තමයි MCQ වෙන්නේ. හරිද? ඒ කියන්නේ පොඩි මේ මහ ලොකු rocket science නෙවෙයි මේවා. මේ තාම පොඩි දේවල්. හරි? මේවෙන් තමයි ඔයගොල්ලෝ විභාගයේ අනාගන්නේ. හරි? මේ ඇති දෙයක් නෑ නිකන් අපරාධ ලකුණක් මිස් කරගන්න එපා. ඉතින් මේ වගේ එකක් ආවා කියලා. ඉතින් හොඳට ඔලුවට ගන්න මේක tuple එකක් නෙවෙයි. නමුත් මේක valid. දැන් මේක කතා කරා. මේ බලන්න මේක validද නැද්ද? බලන්න. එතකොට මේ AB කියන එක ගත්තොත් එහෙම මේක ඇත්තටම valid එකක්. මේ බලන්න මෙතන variables දෙකයි. හරි variables දෙකට අගයනුත් දෙකයි. දැන් මේක හැටියට ගත්තොත් Aට සමාන වෙන්නේ 1. Bට සමාන වෙන්නේ මෙන්න මේ set එකම සමාන වෙනවා. 2 3 කියන set එකම සමාන වෙනවා. එතකොට A ගේ data type එක මොකද්ද? දැන් මේක ඕන කරලා බලන්න පුළුවන්. A ගේ data type එක මොකද්ද? integer. B ගේ data type එක මොකද්ද වෙන්නේ? tuples. දැන් execute වුණා. හරි? A කියන්නේ කීයද? 1යි. B කියන්නේ කීයද? tuple එකක්. 2යි 3යි tuple එක. හරිද? ඕනනම් අපි type B කියලා ගහමු බලන්න. type B කියලා ගැහුවා. type B කියලා ගැහුවට පස්සේ අන්න දැක්ක නේද? එතකොට මේක මේ B කියන එක tuple එකක්, A කියන එක integer එකක්. පැහැදිලිද? හරි. මේක ගත්තොත් මේ මොකද්ද? මේක A සමානයි හරි කට්ටිය කො කියන්න බලන්න මේක හරිද වැරදිද? එහෙම වැලිඩ් එකක් තමයි වෙන්නේ. ඇයි මේක වැලිඩ් වෙන්න හේතුව තමයි මේ බලන්න. දැන් මෙහෙම හිතන්නකෝ. හරි. අපි මොනවා හරි වරහන් දාන්නේ නැතුව හරි වරහන් දාන්නේ නැතුව නිකන් අංක ටිකක් තිබ්බොත් එහෙනම් මෙන්න මේ වගේ එකක් නේ එන්නේ. හරිද? එතකොට මේ B කියන එකේ data type එක මොකද්ද? B කියන එකේ data type එක ඔන්න මේ විභාගයේදී පටලන තැන් හරිද? මාරු කරලා අහන තැන්. B කියන එකේ data type එක tuple එකක්. ඇයි මම කිව්වා tuple එකට වරහන් තියෙන්නම ඕනෙත් නැහැ. හරි? තිබ්බත් එකයි නැතත් එකයි. B වල data type එක tuple එකක්. හරි. මම මේකෙම හරි මම වෙනසක් කරනවා මෙහෙම එකයි මෙහෙම එකයි දානවා. දැන් එතකොට මේ මොකද්ද? මේ වරහන් දැම්මේ ඒ tuple එකක්. මේ දැන් ඔන්න මම මේ තුනම ගත්තොත් මුලදී වරහන් නැතුව tuple එකක් වෙලා තිබුණේ. දැන් මේ වරහන දැම්මොත් එimhe මේ ලොකු tuple එක ඇතුලේ 8 9කින් පොඩි tuple එක තියෙනවා. right. එතකොට ඔන්න ඔය වගේ කතන්දරයක් තමයි මෙන්න මෙතන වෙන්නේ. මේ එකයි හරියටම මෙන්න මේ වගේ දෙයක් තමයි වෙන්නේ. හරි. හරි. ඔන්න ඔය වගේ දෙයක් තමයි වෙන්නේ. මේ ලොකු tuple එක තමයි මේ තියෙන්නේ. ලොකු tuple එක ඇතුලේ පොඩි tuple එක. අපිට මේක ඇත්තටම මේ tuples ගැන ඉගෙන ගන්නකොට මේ ඔයගොල්ලෝ ගැඹුරට කරන එක නිසා
මේ ටපල්ස් ගැන අපි දන්න කියන එක මේ බයවෙන්න පහරි මේ ටපල් ගැන කරද ටපල් ගැන අවබෝධයනවා එක නිසා මමකින් ටපල් මෙතැන්දි උගන්නන්නේ ටපල් වේරියබල්ල සයින් කරනට ටපල් වල හැසිරීම කොහොමද කියන එක තෝට දැම් මෙතන ගත්තොත්හෙම ලොකු ටපල් එකක් තුළේ පොඩි ටපල අපට නෙස්ට ටපල් දාන්න පුළුව හරි නෙස්ට ටපල් දැම්මොත් එමුන්න බලන්න දැම මේක අයිතන්නල එක්සිකියුට් කරනවා බල තෝට මේක ඒවල ඩේට ටයිප් එක පද්ද හරි ඒවල ඩේට ටයිප් එක මොකද ටපල් පැහැදිලිනි ලොකු ටපල් එකක් ඇතුළේ පොඩි ටපල් එකක් චර මේකමම තමයි හරියට මෙන්න මේකමම තමයි මම මෙතනි වරහන දැම්ම මෙතනි වරහනද මෝකම තමයි මේක නැති හින්දා බලන්න ඊළඟට මම දැන් අතු පාටින් දක්වලා තියෙන්නේ මේ කෙලින්ම වැරදි කියන එක මෙන්න මේ වගේ ආවොත් හරි ඇයි වැරදි වෙන්න හේතුව හරි බලන්න මෙතන විචල්ල දෙකක් තියෙන එකා කියයි හරි අපි හිතමු ඒ කියන එකයි B කියන එකයි දෙකම පහට සමාන කරන්න ඕන මෙහෙම දක්වලා හරියන්න එහෙනම් A සමානයි B සමානයි පහ දාන්න ඕන නැත්නම් AB පහකම පහ දාන්න ඕන ඔන්නකොම හරි හරි නම් මෙහෙම තියෙන එක වැරදි හරි ඒ වගේම තමයි මෙතනත් නේ විචල්්‍ය දෙකයි තියෙන්නේ විචල්්‍ය දෙකෙන් එක දැන් මේක ටපල් එකක් විදිහට සැලකුවොත් එහෙම ඒක ටපල් එක විචල්්‍ය දෙකකට එක ටපල් එකක් අසයින් කරන්නත් බෑ එකින් එක අසයින් කරොත් මේක මේ ඒට එකයි බීට මොකක්ද කියන එක අපි දන්නේ හරි අපිට ඒක නිසා මේක හරියට ඕන වරහන් තිබුණා නම් ඔන්න අනිවාර්යයෙන් කොහොම මෙතන හරි මොනරි මෙහෙම වරහන් මෙහෙම හෝ මෙහෙම කොහොම තිබ්බනම් හරියට හරි හරි නිකන් ඔහොම තියෙද්දි අපිට කියන්න බෑ ඒ නිසා මේවා වැරදි බලන්න ඊට පස්සේ අපි බලමු කොහොමද මේ ස්ට්‍රිං එකක් වේරියබල් එකට ස්ට්‍රිං අසයින් කරන්න කියලා බලමු රයිට් මේ බලන්න රයිට් මට දැන් ඔන්න මේ ස්ට්‍රිං අසයින් කරන එකත් දැන් මෙන්න මේ වගේ වේරියබල් අසයින් කරන මේ එක වගේම ටිකක් ට්‍රිකි හරි මට ඕන හරි වේරියබල් එකට අසයින් කරන්න ඕන ජෝන්ස් ඩෝග් කියන එක ජෝන්ගේ බල්ලා කියන එක හරි මම මෙන්න ඔන්න මේක මම කොපි කරලා ගන්නම් හරි කොපි කරලා ගත්තොත් එහෙම හරි ඔන්න මම මෙතනට දෙනවා හරි ඔන්න ඔහොම දෙනවා හරි මොකද වෙන්නේ මේ එරර් එකක් යනවා ඇයි එරර් එක හේතුව තමයි ස්ට්‍රිං එකක් කියන එකක් අනිවාර්යයෙන්ම සිංගල් කෝට්ස් ඇතුලේ රිෆර් කරන්න ඕන සිංගල් කෝට් ඇතුලේ අපි අසයින් කරවන්න ඕන තේරුණාද ඒක අනිත් එක තමයි මේ බලන්න එතකොට මේක හරිද වැරදිද මේක වැරදි රතු පාට කරනවා මේක ඔන්න මම මේක හරි බලමු මම කොපි කරා මේක ඔන්න ස්ට්‍රිං එක ඔන්න මේ සිංගල් කෝට් ඇතුලේ දාලා තියෙනවා හැබැයි ජෝන්ස් ඩොග් කියන එක මේ ජෝන්ගේ බල්ලා කියන වගේ එතන අර සිංගල් කෝට් එකක් එනවා හරි කියන්න බලන්න මේක හරිද වැරදිද කියලා කියන්න බලන්න මේක වැරදි ඇයි අර ඔන්න බලන්න කරයි කියන හැටි තේරුණාද invalid syntax ඇයි හේතුව මේ බලන්න දැන් මේ වගේ වචනයක් දුන්නාට පස්සේ මුල ඉඳන් බලාගෙන මෙහෙම යනවා බලාගෙන ගියාට පස්සේ ඔන්න Pythonට ඔන්න ඉස්සෙල්ලාම සිංගල් කෝට් එක හම්බ වෙනවා සිංගල් කෝට් එකෙන් Python තේරුම් ගන්නවා හරි එහෙනම් මෙතනින් තමයි මේ ස්ට්‍රිං එක පටන් ගන්න ඊළඟට සිංගල් කෝට් එක හම්බෙන තැනින් තමයි ස්ට්‍රිං එක ඉවර වෙන්න ඕන කියලා හරි ඊට පස්සේ Python මෙහෙම අකුරෙන් අකුර බලාගෙන ඔන්න මෙතෙන්දි තමයි ඊළඟ සිංගල් කෝට් එක හම්බෙන්නේ ඉතින් Python හිතනවා රයිට් මේ මෙතනින් පටන් ගත්ත එක මෙතනින් ඉවරයි කියලා ඒත් ආයෙ දිගට බලාගෙන යද්දි මේ බලන්න ආයෙ කැරක්ටර්ස් ටිකක් තියෙනවා ආයෙ සිංගල් කෝට් එකක් තියෙනවා ආයෙ කොතනින් පටන් ගන්නද කොතනින් ඉවර වෙන්නද කියලා Pythonට හිතා ගන්න බෑ ඒක නිසා මොකද කරන්නේ මේක Pythonට තේරුම් ගන්න බෑ මේ ක්‍රමය ඒක නිසා තමයි syntax error කියලා එකක් තියෙන්නේ හරි සිංගල් කෝට් නිසා නෙවෙයි සිංගල් කෝට් වලින් පුළුවන් හරි රයිට් මට කියන්න බලන්න මේක හරිද වැරදිද කියලා මේකත් වැරදි හරි තේරුණාද මේකේ තර වගේම දැන් Python මේ ඉස්සරහින් බලාගෙන යන ඔන්න මුලින්ම ඩබල් කෝට් එකක් හම්බ වෙනවා දැන් එයා හිතනවා ආ එහෙනම් ඊළඟට මට ඩබල් කෝට් එක හම්බෙන්න තැනින් තමයි ස්ට්‍රිං එක ඉවර වෙන්න ඕන කියලා හරි
එතකොට මොකද කරන්නේ? මෙන්න මේ වගේ මෙතනින් හිතනවා මෙන්න මෙතනින් තමයි ස්ට්‍රින්ග් එක ඉවර කරන්න ඕනේ කියලා. ඒ ස්ට්‍රින්ග් එක ඉවර වුණාට පස්සේ තායි ස්ට්‍රින්ග් ටිකක් තියෙනවා. ඒ මේවත් වැරදි. හරි? මේකත් වැරදි. මේක හරිද වැරදිද කියන්නේ? මේක හරි. මේක හරියන්න හේතුව මොකද්ද? ඕන බලන්න Python මුල ඉඳලම හරි බලාගෙන එනවා. මෙතෙන්ට ආවට පස්සේ Python ඕන අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න රයිට්. මුලින්ම හම්බෙන්නේ මට ඩබල් කෝට් එකක්. එහෙනම් ඊළඟට ඩබල් කෝට් එක හම්බෙන තැනින් තමයි ස්ට්‍රින්ග් එක ඉවර වෙන්න ඕන කියලා. එහෙනම් මොකද කරන්නේ? මෙහෙම බලාගෙන ඕන මෙතන සිංගල් කෝට් එක තියෙනවා. ඉතින් සිංගල් කෝට් එක තිබුණට යා එක්ස්පෙක්ට් කරන්නේ ඩබල් කෝට් එකක්ම තමයි මේක ඉවර වෙන්නේ. එතකොට මේක මොකද කරන්නේ? මේක හරි. මේ බලන්න. එර එකක් නැහැ. තේරුණාද? රයිට්. ඕකම තමයි අනිත් පැත්තටත් ගත්තොත් එහෙම. හරි. සිංගල් කෝට් එකකින් පටන් අරගෙන මෙතෙන්ට ඩබල් කෝට් එකක් දාලා මෙතෙන්ට සිංගල් කෝට් එකක් දුන්නොත් එහෙම හරි. සිංගල් කෝට් එකෙන් පටන් ගත්තා. Python බලන්නේ ඊළඟට සිංගල් කෝට් එක හම්බෙන තැනින්ම තමයි ඉවර කරන්න ඕනේ කියලා. රයිට්. එහෙනම් මෙතෙන්දි තමයි ඉවර වෙන්නේ. මැදදී ඩබල් කෝට් එකක් හම්බෙන්නේ. එයා ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඕකත් හරි. තේරුණාද? එරර්ස් ආවේ නැහැ. පැහැදිලිද එතකොට මේ සිංගල් කෝට් ඩබල් කෝට් දාන විදිහ? අර මේ ස්ට්‍රින්ග් අසයින්මන්ට් හරිද? මේවා හොඳට මතක තියාගන්න නැත්නම් මේවා මේ පැටලෙනවා. පැහැදිලිද? හරි. රයිට්. තේරුණාද? එතකොට ඔන්න අපි Python වල මුලින්ම අපි ඉගෙන ගත යුතු දේ තමයි කොහොමද variable එකට values assign කරන්න කියන. ඉතින් මේ පොඩි දේවල් වලට මේවා ignore කරන්න එපා. මේවා very very important. හරි මේවා ignore කරොත් එහෙම Tamanට මොකුත් බැරි වෙනවා. අන්තිමට ලියා ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. හරි. අපි ඔන්න දැන් ඊට පස්සේ ඉගෙන ගන්න යන්නේ මේ කොහොමද Python වල අපි යම්කිසි output එකක් එළියට දෙන්නේ කොහොමද? හරි? output එකක් එළියට දෙන්නේ කොහොමද කියන එක තමයි අපි මෙතෙන්දී ඉගෙන ගන්න. හරි. මේ බලන්න. අපි මෙන්න මේ Python එකේ මේ ඊතල තුන තියෙන command එකක් කියන එක Python වල command එකක් දෙනවා hello Python කියලා. hello Python කියන්නේ මොකක්ද? මේක string එකක්. මේ බලන්න ඩබල් කෝට් වලින් පටන් ගත්තා ඩබල් කෝට් වලින් ඉවර කරා. හරි? රයිට්. එතකොට මොකද වෙන්නේ? මෙහෙම ඩබල් කෝඩ් දුන්නට හරි Python වල මේක output එක එනකොට ඩබල් කෝට් නැතුව හැමතිස්සෙම සිංගල් කෝට් බලන්න ස්ට්‍රින්ග් වල කවදාව ඩබල් කෝට් එක මෙයා print වෙන්නේ නැහැ. හරි? මේ ඊතල තුන තියෙන අපි ඉන්පුට් එක දෙන එක. හරි ඊතල නැතුව එන්නේ අපි output එක අපිට output එක ලබා දෙන එක. හරි? මේ බලන්න කොහොම දුන්නොත් එහෙම අයි එරර් එකක් ආවේ. කියන්න බලන්න එරර් එකට හේතුව මොකද්ද කියලා. මේ බලන්න අපි සාමාන්‍යයෙන් හරි මේ නෝට්පෑඩ් එකේ ඔයගොල්ලෝ කීබෝඩ් එකේ ගත්තොත් එහෙම හරි මේ ඔයගොල්ලෝගේ රැස් වෙන හේතුව හරි ඩබල් කෝඩ් දාන්නේ අර 6699 නේ. හරි? මෙන්න මෙහෙමනේ දාන්නේ අපි. හරි? මෙන්න මෙහෙම දැම්මොත් මේක ලොකු කරොත් එහෙම හරි 6699 වගේ තමයි print වෙන්නේ. නමුත් මේ console වල 6699 කතන්දරයක් නැහැ. මේ මෙන්න මේකම තමයි තියෙන්නේ. දැන් මෙතන මේ print වෙලා තියෙන ඕක නිකන් අර 99 වගේ. හරි? ඕක මෙන්න මෙහෙම කරාට පස්සේ ඔන්න දැන් හරි. තේරුණාද? ඔය නිල් පාටට එන්නේ ඔන්න උත්තරේ. hello Python. තේරුණාද? ඊතල ටික නැතුව එන්නේ හැමතිස්සෙම අපිට output එක ඊතල එක දෙන්න අපි command එක ඇතුළට දෙන්නේ. හරි? අපිට ඒ වගේම තමයි මේ single quote එක දුන්නත් හරි ඒ single quote string එකක් නම් string එක තමයි output එක විදිහට දෙන්නේ. හරිද? මේ single quote ඇතුළේ. alright. මෙන්න හොඳ දෙයක් මේ වැදගත් දෙයක් දැන් මේක මෙතනින් ඉස්සරහට අනිවාර්යයෙන්ම use වෙනවා. අපිට මොනවා හරි වචනයක් ඒ විදිහටම print කරනවා කියන output එක. ඒ විදිහටම output එක ලබා දෙන්න ඕන නම් අපි ලබා දෙනවා command එක මේ හොඳට බලාගෙන print කියන වචනේ ලබා දෙනවා. print කියලා වරහනක් දානවා. වරහන දාලා මේ වරහන ඇතුලේ double quote or single quote ඕනම දෙයක්. හරි? double quote or single quote ඕනම දෙයක් දීලා ඒ double quote ඇතුලේ හරි single quote ඇතුලේ හරි දෙන වචනේ එහෙම් පිටින්මම output එක දෙනවා. තේරුණාද? ඒ single quote double quote ඇතුලේ තියෙන වචන එහෙම් පිටින්ම output එක දෙනවා. මේ බලන්න. හරි. තේරුණාද? ඔතෙන්දී අර output එක දෙන වචනේ අර single quote ඒව මේව නැහැ. ඇයි අපි මේක print එකක් එක්ක දෙන නිසා. හරි? තේරුණාද? හරි. ඔතකොට print කියන්නේ output එක එළියට දෙන්න කියන එක තමයි command එක print කියලා කියන්නේ. right.
අපි බලමු ඒ දැන් මේ print command එකත් එක්ක අපිට තව පොඩි commands ටිකක් ඉගෙන ගන්න තියෙනවා \n එකයි \t එකයි නිකම් backslash එකයි. හරි? \t එකෙන් කියන්නේ මොකක්ද? new line. හරි? new line. හරි? දැන් උදාහරණයක් ගමු. මට ඕන මම මෙහෙම ගහන්න. මේ බලන්න. හරි? මම print එකක් දෙනවා. print hi good morning my name is hi good morning my name is Seranga කියලා දෙනවා. හරි? එතකොට මේ බලන්න මේක මෙහෙම දුන්නට පස්සේ දැන් මට ඕන නම් මේක වචන දෙක පේලි දෙකකට hi good morning කියන එක තනි වචනයක් තනි පේලියකට my name is Seranga කියන එක තනි වචන මේ තව පේලියකට print කරගන්න ඕන. මට මේක විශේෂම command line එක නිසා මට ඒ වගේ අවස්ථා මෙතෙන්දි සිද්ධ කරගන්න බෑ. දැන් කොහොම දුන්නොත් එහෙම දැන් මට මේ මෙතන දීලා මෙතන enter ගහන්න බෑ. දැන් මම කියන්නේ hi මෙන්න මේක type කරලා හරි මට මෙන්න මේක මුලින් මේක ගහලා හරි මේක ගහලා පස්සේදී එහෙම දුන්නොත් එහම එක ළඟ ලයින් දෙකක් එන්නේ නැහැ. ඉතින් මට මොකද කරන්නේ? හරි hi good morning මට එකපාරම print කරගන්න ඕන hi good morning කියන එක ලයින් එකකයි my name is Seranga කියන එක ඊට පස්සේ ලයින් එක print කරගන්න. මම මොකද කරන්නේ? \n එකක් දෙනවා. \n එකෙන් මොකද කරන්නේ? හරි එතනින් අදහස් කරන්නේ අලුත් ලයින් එකට යන්න කියන එක තමයි කියන්නේ. එතකොට මේ බලන්න hi good morning කියන එක print වෙනවා full stop එකත් එක්ක \n එකේ කරන අලුත් ලයින් එකට යන්න print කරන my name is Seranga කියන එක. බලන්න. දැක්කද? වචන දෙකකට කැඩිලා ආවේ. පැහැදිලිද? ඒක තමයි එතකොට new line කියන එකෙන් කියන්නේ. හරි? දැන් බලන්න t tab එකක්. හරි ටැබ් එකක් කියනගෙන ඉඩ ප්‍රමාණයක්. දැන් මම මේකම ගන්නම්. හරි මේකම ගත්තොත් හරි කොහොම තිබුණොත් එහෙම මෙන්න මේ වගේ එක දිගටම print වෙන්නේ. හරි මම මොකද කරන්නේ මේකට \tab t අකුරක් දෙනවා. t අකුරක් දුන්නාට පස්සේ ටිකක් එහාට ගිහිල්ලා indent වෙලා තමයි පෙන්නන්නේ. හරි බලන්න hi good morning ඊට පස්සේ හිස් තැන තියෙන ටැබ් වුණා. ටැබ් වෙලා තමයි my name is Seranga කියලා print වෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට මෙන්න මේ ඔයගොල්ලෝ දන්නවා backslash එකෙන් කියන්නේ මොකද්ද කියන්නේ මේ \n එකයි \t එකේ කියන්නේ මොකද්ද කියන එක දාන්න. හරි. මෙන්න මේක අපි මෙහෙමම ගහමු බලන්න. print my name is John හරි මේ බලන්න දැන් මේකෙන් වෙන දේ බලන්න. හරි my name is John කියලා print වෙනවා. හරි \n සාමාන්‍යයෙන් අපි මේ print එකක් දෙනකොට හරිද ඒ වචනේ හරිනම් ඒක කොළ පාට වෙන්න ඕන. නමුත් කියන්න බලන්න මේකයි මේ කොළ පාට වෙලා නැත්තේ. අර මං කිව්වේ 6699 scene එකේ ඉඳ තමයි. හරි හරි මේ බලන්න my name is John කියන print වෙනවා \n ඊළඟ පේලියට යනවා my country is India කියන එක print වෙනවා ආය අලුත් පේලියකට යනවා ආය අලුත් පේලියට ගිහිල්ලා ආය ටැබ් එක පුත් වෙනවා ඔන්න my name is එක line එක my country is India තව line එක ඊට පස්සේ ඊළඟ line එක එනවා I love my country කියන එක එනවා හැබැයි ටැබ් වෙලා මේ පේනවද my name is John my country is India and I love my country එක ටැබ් වෙලා ආවේ පැහැදිලිද එතකොට ඒක තමයි වෙන්නේ right මේ බලන්න හරි දැන් මට තව දෙයක් කියන්න දැන් please come ඔන්න ඔය වගේ දෙයක් print කරගන්න ඕන හිතන්න my mother says please come මෙන්න මේ වගේ දෙයක් මට print කරගන්න මට output එක ලබා ගන්න ඕන මෙන්න මේකමයි right output එක ඔන්න ඔය විදිහටම print කරගන්න ඕන my mother says
please come. right. කොහොමද අපි print කරන්නේ? ඔන්න බලන්න දැන් මෙන්න මේක මම print එක දුන්නොත් එහෙම අපි බලමු මොකක් වෙයිද කියලා. හරි. බලන්න මේක අතර 66 යනවා මේක කම්බරේ වුණේ තමයි. හරි. ඔහොම දුන්නොත් බලන්න print වෙන හැටි. error එකක් එනවා. ඇයි error එකක් එන්නේ? අර මං කිව්ව කතන්දරේ තමයි. මේ බලන්න Python මුලින් ඉන්ටර්ප්‍රිටර් එක මෙතෙන්දී අඳුර ගන්නවා ඩබල් කෝට් එකක්. ඩබල් කෝට් එක අඳුර ගත්තට පස්සේ මෙයා හිතනවා ඊළඟට හම්බෙන ඩබල් කෝට් එකෙන් තමයි මේ ස්ට්‍රින්ග් එක ඉවර වෙන්නේ කියලා. එහෙනම් මෙතනින් ඉවර කරගන්න. හැබැයි එතනින් පිටිපස්සේ මෙන්න මේ වගේ දෙයක් හම්බ වෙලා තියෙනවා. ඉතින් පිටන් මේ ටික print වෙන්නේ නැහැ. ඉතින් කොහොමද අපි මෙන්න මේව print කරගන්නේ? හරි. මෙන්න මේක print කරගන්න ක්‍රමයක් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ ටියුට් එකේ එතකොට මෙතන මොකක්ද එන්නේ උත්තරේ? මෙහෙම දුන්නොත් එහෙම error එකක් එන්නේ. හරි. ඔයගොල්ලෝ error කියලා ලියන්න. හරි. එහෙනම් කොහොමද අපි මේක දෙන්න ඕනේ? මේ බලන්න. හරි. මම මේක කොපි කරලා ගන්නවා. හරි. බලන්න අපි මෙතෙන්දී ඉගෙන ගන්නවා විශේෂ දෙයක්. මේ backslash එක විතරක් ඉගෙන ගන්නවා. backslash එකෙන් කියන්නේ මොකද්ද? මේ escape sequence කියන එක අපි ඉගෙන ගන්නවා මේ backslash එකෙන්. මොකද මේ escape sequence කියලා කියන්නේ? escape sequence කියලා කියන්නේ backslash එකට දකුණු පැත්තෙන් තියෙන character එක ignore කරන්න කියන එක තමයි interpreter එකට කියන්නේ. තේරුණාද? backslash එකට දකුණු පැත්තෙන් තියෙන character එක interpreter එකට කියනවා මෙයාව ගණන් ගන්න එපා මෙයා හොමම උතරලා දාන්න කියලා. ඒක නිසා තමයි මේ මෙතන backslash එකට එහා පැත්තේ n එක ආවේ n එක ignore කරා. හරි? නැත්තම් මෙයා print වෙන්නේ n එකත් එක්ක. මේ t එක මේව මේ කමාන්ඩ් විදිහට එක්සිකියුට් වෙනවා. නමුත් මේක මේ ස්ට්‍රින්ග් එකට කිසි බලපෑමක් නැහැ. හරි? මේ කියන්නේ අතරම ගත්තොත් මේ බෑක්ස්ලෑෂ් එකට දකුණු පැත්තේ තියෙන කැරක්ටර්ස් ගණන් ගන්න එපා කියලා කියන්නේ මේක දෙකම එකට ආවොත් තමයි මේ නිව් ලයින් එකට යන්නේ. මේක දෙකම එකට මේක මේ දෙකම එකට ආවොත් තමයි නිව් ලයින් එකට යන්නේ. නැත්තම් ඉග්නෝර් කරලා දාන්න. හරි. මේ බලන්න දැන් මම මෙතන කරන දේ. හරි. දැන් ඔන්න මෙතනින් තමයි පටන් ගන්නෙ අපේ ස්ට්‍රින්ග් එක පටන් ගන්න මෙතනින්. හරි. ස්ට්‍රින්ග් එක ඉවර වෙන්නේ මෙතනින්. එහෙනම් ස්ට්‍රින්ග් එක පටන් ගන්න තැන ඉවර වෙන්න තැන අතර මේ තව ඩබල් කෝඩ් එකක් තියෙනවා. ඉතින් Python මේ ඩබල් කෝඩ් එක එක්සිකියුට් කරගන්නකොට අනිවාර්යයෙන්ම වැරද්දක් වෙනවා. ඒක නිසා මම මොකද කරන්නේ මෙතන බෑක්ස්ලෑෂ් එකක් දානවා. බෑක්ස්ලෑෂ් එක දැම්මොත් මොකද කරන්නේ කියන්නේ බෑක්ස්ලෑෂ් එකට දකුණු පැත්තෙන් තියෙන දේ එක්සිකියුට් කරන්න එපා කියලා කියනවා. එතකොට Python බලන්න මෙයා ගණන් ගත්තා. හරි. දැන් මෙයා ඊළඟට හම්බෙන බෑක්ස්ලෑෂ් මේ ඊළඟට හම්බෙන ඩබල් කෝට් එක හොය හොයනවා. රයිට්. මෙයා හම්බෙනවා ගණන් ගන්නේ නැහැ. ඇයි මේ බෑක්ස්ලෑෂ් එක තියෙන හින්දා. ඊට පස්සේ මෙයා හම්බෙනවා. මේ මෙතන මේක. ඊට පස්සේ ඔන්න මෙයා හිතන රයිට් මෙතනින් ඉවරයි කියලා. හැබැයි මෙතන ඉවර වුණාට ඊට පිටිපස්සේ තායි ඩබල් කෝට් එකක් තියෙනවා. ඒත් හරියට පෙන්නන්නේ වැරද්දක් තියෙනවා. ඒක නිසා අපි මොකද කරන්නේ? මෙතෙන්ටත් මම බෑක්ස්ලෑෂ් එකක් දානවා. බෑක්ස්ලෑෂ් එක දැම්මට පස්සේ ඒක පිටිපස්සේ තියෙන්නේ එහෙමම පෙන්නනවා. දැන් බලන්න මේක එක්සිකියුට් කරාට පස්සේ දැන් පේනවනේ my mother says please come. දැක්ක නේද? ඒ ටික එහෙමම වැටෙනවා. පැහැදිලිද? හරි. ඕනක් තමයි backslash එකෙන් කියන අපි ඒකට කියන escape sequence එක කියලා කියනවා. පැහැදිලිද? හරි. බලන්න summons log එහෙම දුන්නට print වෙන්නේ නැහැ error එකක් දෙනවා. හරි? summons මෙන්න මෙතෙන්ට backslash එක දාලා දුන්නොත් කෙලින්ම summons log කියන එක මෙන්න මම highlight වෙන ටික. මෙතන මේක නැතුව මෙතන ඉඳන් ඔන්න ඔය highlight වෙලා තියෙන ටික එහෙමම print වෙනවා. හරි මේ backslash එක නැතුව. තේරුණාද? එතකොට මේක තමයි අපි මේ values print කරද්දී වැදගත් වෙන්න ඕන ටික. පැහැදිලිද? right. හරි. අපි බලන්න ඊළඟට මේ print මේක මේ logic හරිද? මේව මේ
විශේෂයෙන්ම තේරුම් ගත යුතු දේවල් මේ නිකං සුළුවට සලකන්න එපා. මම හැම අසක් මුල්ලක්ම කියලා දෙන්නේ ඒකයි. හරි බලන්න ඊළඟට print values with variables. බලන්න a සමානයි please come. හරි please come කියන string එක සමාන කරනවා a වලට. එතකොට a වල data type එක මොකද්ද? string. print a කිව්වට පස්සේ මොකද වෙන්නේ? a කියන එකට අදාළ දේ print කරන්න. එතකොට මෙතන ඉන්නේ please come කියලා. හැබැයි මේ print එකේදී අර double quote වත් single quote වත් වදින්නේ නැහැ. හරි කෙලින්මම වචන විතරක් වදිනවා. හරි මේ බලන්න. හරි a සමානයි please come. හරි මම print a මට කැඩි කැඩිය හුණේ. අහන්න කලින් කැඩි කැඩීට මට ඇහෙන්න කැඩි කැඩිය හෙන්නේ සමන්ස් ඩෝක් කියන එකද? හරි එක රන් කරන්න. print a ඇයි මේ ඒ අකුරු print උන්නේ නැත්තේ? හරිද හේතුව කියන්න බලන්න. හරි මේමයි මේක මේ ඉස්සර හරි දැන් ඔය Python 2.7 ඔය IDE එකේ වෙනස තියෙන්නේ. හරිද print ඉස්සර Python IDE එකේ මෙහෙම print එකක් දෙද්දී අපිට වරහන් ඇතුළේ දෙන්න ඕනේ නිකන් දුන්නාම print වෙනවා. දැන් අලුත් එකේ වරහන් ඇතුළේ තමයි දෙන්න ඕනේ. මම මේක අර ඉස්සර පාවිච්චි කරපු view එක හරි right එතකොට මේ බලන්න print a කියන එක print කරලා පස්සේ please come කියන එක මේ print වෙනවා. පැහැදිලිද? මෙතන වරහන් දෙන්න ඕන. right සමන්ස් dog එක බලමු. හරි print ඔය කිව්වේ මේකනේ නේ. මේ දෙකම ගහමුකෝ. print සමන්ස් dog මේ බලන්න. හරි print සමන්ස් dog ඔගොල්ලෝ මේ කොපි කරලා ගන්න එපා. කොපි කරලා ගන්නදී මේවා issues එනවා මේ පේනවනේ. මේ අර 6699 පටන්දරේ මේක execute වෙන්නේ නැහැ. හරි හේතුව ඇයි? මේක error එකක් තියෙනවා. හරි invalid syntax. හරි මම මොකද කරන්නේ මේකේ මෙතෙන්ට escape sequence එක දානවා. හරි මොන දැන් ලස්සනට බබා වගේ රන් වෙනවා. දැක්කද? හරි තේරුණාද? right ඊළඟට බලන්න ශ්‍රී ලංකා කියන එක මේ බලන්න මේ ෆෝමැට් එක බලාගන්න. ශ්‍රී ලංකා කියන එක සමාන කරලා තියෙනවා මොකටද? මොන වේරියබල් එකටද? country කියන වේරියබල් එකට සමාන කරලා තියෙනවා. හරි ඔන්න බලන්න දැන් මේක ඉතා වැදගත් පොයින්ට් එකක්. හරි ඔන්න මම ශ්‍රී ලංකා ඔන්න මම මේක හරි ශ්‍රී ලංකා කියන country කියන එක ශ්‍රී ලංකා කියන එක country කියන එකට සමාන කරා. හරි ඊට පස්සේ මම මොකද කරන්නේ? දැන් ළමයි අර මේ නවතී මේක ඔයගොල්ලෝ ආයි join වෙන්න. හරි දැන් හිතන්න හරි මෙහෙම print කරොත් my country කියන එක තමයි print වෙන්නේ. දැන් මට ඕන my country is ශ්‍රී ලංකා කියන එක print කරගන්න ඕන. හරි දැන් කොහොමද අපි ඒක print කරගන්නේ? දැන් මෙතන මේ variable එකට දීලා තියෙන ශ්‍රී ලංකා කියන එක බලන්න. දැන් මට print කරගන්න ඕන my country is ශ්‍රී ලංකා කියලා. මොකද කරන්නේ? my country is කියලා දැම්මා. කමා එකක් දැම්මා. කමා එක දාලා හරිද? කමා එකෙන් පිටිපස්සට මම දානවා අනිවාර්යෙන්ම දාන්න ඕන විචල්‍යයේ නම. මොකද්ද විචල්‍යය? country. හරි බලන්න දැන් ඒතකොට print වෙනකොට print වෙන්නේ my country is කියන එක මේ double quote ඇතුළේ තිබුණක ඒ විදිහටම print වෙනවා. හරිද? ඒ විදිහටම print වෙනවා. කමා එකෙන් කියන්නේ append කරන්න. ඊට පිටිපස්සට එකතු කරන්න කියන එක. my country is එක කියන එක පිටිපස්සට එකතු කරන්න country එක. මොකද්ද country එකට අපි ආදේශ කරලා තියෙනගේ ශ්‍රී ලංකා. එහෙනම් දැන් බලන්න මේකේ output එක ගැන විදිහ දැක්කද? my country is ශ්‍රී ලංකා කියලා තමයි එන්නේ. පැහැදිලිද? බලන්න අපි variable conversion එක ගත්තොත් එහෙම
හරි මම එක සමානයි එක දුන්නොත් හරි එක් සමානයි මේ බලන්න මෙම ප්‍රක්ටිකල් කරලම පෙන්න්න හරි එක් සමානයි එක දෙනවා හරි එක් සමානයි එක දුන්නොත් එහෙම ඔන්න දැ එක්වලට වැලි එක සයින්ුන මම එක්වල ටයිප් එක බලන්න ඔන්න හරි මොකද එක්වල ටයිප් එක එන්නේ ඉන්ටිච හරිද හරි අපි ගමුකෝ වයි සමානයි දෙකයි දශම වයි සමානයි දෙකයි දශම කට ඊට පස්ස ටයිප් මොකද කරන්න වයිවලම ටයිප් එක බලන්න මොකද ටයිප් එක ෆ්ලෝට් එතකොට මේ අපි මොකද කරන්නේ දෙකයි දශමාට මේ තුන කියනගේ ටයිප් එක මොකක්ද ඉසෙට් සමානයි තුන ඉසෙට් සමානයි මෙහෙම තමයි තුන දෙන්න හරි පස ටයිප් ඉසෙත් දුන්නොත මොකක්දන ක්ලාස් ස්ටර් හරි එතවට මේකෙන් කියන්නේ මේක ක්ලාස් එක ටයිප් එක ස්ට්‍රීන් කියල කියන්න එතකොට මේ බලන්න මට මොනෝහරි දෙයක් එක වේරියබල් එකක ඉදා තවත් වේරියබල් එකට කන්වර්ට් කරගන්න ඕන්න අපි මෙන්න මේ වගේ එකක් දන්න සාමාන්‍ය දැන් අපි ඉන් කියන එක නැතුවන අපි නෝමල් සයින් කරේ හරි දැම් මේ බලන්න මම මේක මේ වයිවල්ට සයින් කරලා තියෙන එක ගන්න වයි සමානයි 2.8යි මං ඕක හොමම ගන්න හරි මම මොකද කරන්න වයිවලාගේ මොකක්ද ෆ්ලෝට් හරි මම මොකද කරන්නේ ඉන්ට් කියල දානවා වරහන් දානවා 2.8 දෙනවා රයිට් ඔහොම දුන්නොත් මොකද වෙන්නේ මේක කියන්න මොකද මේ 2.8 කියන අගය ඉන්ටිජ බවට පරිවර්තනය කරන්න කියලා තමයි මෙතන කියන්න මේක ගැව්වොත්තේම හරි එක්සිකියුටුනා මම දැන් ටයිප් වයි කියලා ගැහුවොත් එහෙම මොකක් දෙන්නේ ක්ලාස් සමානයි දැන් ටයිප් වයි කිව්වට පස්සේ මෙතනාව ක්ලාස් සමානයි ෆ්ලෝට් කියන එක දැන් මෙතෙන්නේ ක්ලාස් ඉන්ට් කියලා තමයි එන්නේ තේරුණාද එතකොට මේ මෙතනත් එහෙමයි මේ අපි මේකට කාස්ටිං කියලා කියන හරි කාස්ටිං කියලා කියන්නේ මේ මොන හරි දීලා තියෙන අගයක් යම් කිසි වේරියබල් ටයිප් එකට පරිවර්තනය කරගන්න කියන එක තමයි මෙතනින් කියන්නේ කාස්ට් මුදලට මතක තියගන්න ප්‍රෝග්‍රෑමින් වලදී ඉතා වැදගත් හරිද ඉතා වැදගත් මේ කාස්ටිං කියන එක එතකොට මේ බලන්න ඉසෙට් ඩොලාගේ 3යි දැන් මෙහෙම දුන්නොත් එම වයිවලාගේ මේක ඉන්ටිජර් එක බවට පරිවර්තනය කරාට පස්සේ වයිවලාගේ මොකද වෙන්නේ 2.8 නෙමෙයි එතකොට ඉන්ටිජර් එකක් නේ ඉන්ටිජර් දශම සංඛ්‍යා තියෙන වෙන මේක 2 වෙනවා පැහැදිලිද ඊට පස්සේ බලන්න එක කියන එක ෆ්ලෝට් එක බවට පරිවර්තනය කරාට පස්සේ හරි ඒක 1.0 ෆ්ලෝට් නම් අනිවාර්යෙන් දශම දෙක තියෙනවා 2.8 ඉතින් ෆ්ලෝට් එකක්ම තමයි ඒක පරිවර්තනය කරන්න දෙයක් නැහැ වයිවල් පරිවර්තනය කරත් වයිවලාගේ 2.8 වෙනවා මේ තියෙන ස්ට්‍රින්ග් එකක් ෆ්ලෝට් එක බවට පරිවර්තනය කරොත් එහෙම අපිට එන්නේ 3.0 අනිවාර්යෙන් දශම තිත තියෙන්න ඕනේ මොකද අපි ෆ්ලෝට් එකකට තමයි පරිවර්තනය කරන්නේ ෆ්ලෝට් 4.2 තියෙනවා ඒකත් ෆ්ලෝට් එකට පරිවර්තනය කරාට පස්සේ ආයි 4.2ම තමයි වෙනසක් නෑ තේරුණාද එතකොට මේ තියෙන්නේ ඕනම සංඛ්‍යාවක් ෆ්ලෝට් වලට පරිවර්තනය කරන විදිය මේ තියෙන්නේ කොහොමද ඕනම දෙයක් ස්ට්‍රින්ග් එකකට පරිවර්තනය කරන විදිය මේ බලන්න S1 කියන්නේ කොහොමත් ස්ට්‍රින්ග් එකක්ම තමයි නමුත් ස්ට්‍රින්ග් එක str දැම්මට පස්සේ මේක ස්ට්‍රින්ග් එකක් බවට පරිවර්තනය වෙනවා එතකොට ස්ට්‍රින්ග් එකක් බවට පරිවර්තනය වුණාට පස්සේ x කියලා කියන්නේ මෙන්න මේක S1 සිංගල් කෝට් ඇතුලේ x1 මේ තියෙන්නේ ඉන්ටිජර් එක ස්ට්‍රින්ග් එකක් බවට කන්වර්ට් කරාට පස්සේ මොකද වෙන්නේ ඒක ස්ට්‍රින්ග් එකක් වෙනවා ඒක සිංගල් කෝට් ඇතුලේ දෙක ඔහේ හරි ඕගොල්ලෝ මෙන්න මේ වගේ සිංගල් කෝට් ඇතුලේ අංකයක් දැක්කොත් එimhe ඒක ඇත්තටම ඉලක්කමක් නෙවෙයි ඉන්ටිජර් එකක්වත් ෆ්ලෝට් එකක්වත් නෙවෙයි ඒක ඇවිල්ලා ස්ට්‍රින්ග් එක මේ බලන්න මේ තියෙන 3.0 අතර ෆ්ලෝට් එක ස්ට්‍රින්ග් එකට පරිවර්තනය කරාට පස්සේ මොකද වෙන්නේ ඒක එහෙමම ස්ට්‍රින්ග් එකක් බවට පරිවර්තනය වෙනවා පැහැදිලිද හරි එහෙනම් අපි අදට නතර කරමු ඔයගොල්ලෝ ප්‍රශ්න තියෙනවා නම් මට WhatsApp chat එකේ දාලා එවන්න හරි හරි එහෙනම් මේ ටික හොඳට බලා ගන්න මේ ටික හොඳට try out කරන්න ආයෙ ලබන සතිය අපි කරමු ටිකක් වැඩිපුර පැය දෙකමාරක් වෙලා අරගෙන ලබන සතියේත් 6ට එන මේ meeting ID එකම use කරන්න හරිද හරි එහෙනම් අපි ආයෙ ලබන සතියේ හම්බෙමු හරි හැමෝම පරිස්සමෙන් ඉන්න හරි හැමෝටම ජය